තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපි සර්. ගිය සැරේ විභංග ප්‍රකරණයේ 2010 ප්‍රශ්න පත්‍රයේ කොටසක් සාකච්ඡා කරා. ඊට පස්සේ අපිට 2020 ප්‍රශ්න පත්‍රයේතර එක මහත්මයක් කියවලා තිබුණා. ඒ පිළිබඳව යම්කිසි කාරණයක් කතා කරන්න තියෙනවද? ප්‍රථමයෙන්ම තෙරුවන් සරණයි. විභංග ප්‍රකරණයේදී 2000 ප්‍රශ්න පත්‍රයේදී අපි සාකච්ඡා කරා ආයතන විභංගයේ කොටසක්. ඊට පස්සේ විභංග ප්‍රකරණයේ කුමක්ද කියන එකත් අපි සාකච්ඡා කරා. ඊට පස්සේ පඤ්ඤපුච්චකයට කොහොමද යොමු වෙන්නේ කියන එක ගැන සාකච්ඡා කරා. එතකොට 2000 ප්‍රශ්න පත්‍රයේ තව ප්‍රශ්නයක් තියෙනවා. සික්ඛාපද විභංගයට අනුව පාණාතිපාතා ශික්ෂාපදේ විභාග වන්නේ කෙසේද? දැන් මේක මේ විදිහට යනවාද? ඔබතුමන්ලගේ ප්‍රශ්න තියෙනවා නම් කරුණාවෙන් ඉදිරිපත් කරලා ඒකේ විදිහට මට යන්නත් පුළුවන්. කවුරුත් කියන්නේ නැහැනේ. අපි එහෙමනම් මේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න පත්‍රයේම විභංග කොටස කතා කරමුද? ඔව් සර් එහෙම හොඳයි. හරි. මේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න පත්‍රයේ මෙන්න මෙහෙමයි. මේක 2020 ප්‍රශ්න පත්‍රයේ ඒකේ තියෙනවා අටලොස් විභංගයෝ පිළිවෙලෙන් නම් කොට ආයතන විභංගයේ සුත්තාන්ත භාජනීය ලියා දක්වන්න. මේක මං හිතන්නේ ගිය සැරේ කරපු නිසා නැවත අපිට කරන්න ඕනේ නෑනේ. ආයතන විභංගයේ සුත්තාන්ත භාජනීය අපි ගිය සැරේ විස්තර කරා. ගැටලුවක් තියෙනවද? ඊට පස්සේ ඒකේ අභිධර්ම භාජනයත් විස්තර කරා. ඒකේ ආයතන විභංගයේ පඤ්ඤපුච්චකයත් විස්තර කරා. කාට හරි ගැටලුවක් තියෙනවද? හරි. කතා කරන්න. ගැටලුවක් නැහැ සර්. එදා අපිට කියලා දුන්නනේ ඒක. හරි. එහෙනම් මේ පටිච්ච සමුප්පාද විභංගයේ ප්‍රත්‍ය චතුස්කයේ ඇති වෙනස පැහැදිලි කරන්නයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. පටිච්ච සමුප්පාද විභංගය අපි කොහොමද විභංග ප්‍රකරණේ විභාග කරලා තියෙන්නේ? ණය ක්‍රම කීයකින් විභාග කරලා තියෙනවද? පටිච්ච සමුප්පාද විභංගය ණය ක්‍රම කීයකින්ද විභාග කරලා තියෙන්නේ? පච්චයාකාරේ. පටිච්ච සමුප්පාද කියන්නේ පච්චයාකාරේ. ණය ක්‍රම දෙකයි සර්. මොකද්ද ක්‍රම දෙක? සූත්‍රාන්ත භාජනීයයි අභිධම්ම භාජනීයයි පඤ්ඤපුච්චක විභාග වෙන්නේ නැහැ. පඤ්ඤපුච්චක නැහැ. හරි. එතකොට සුත්තාන්ත භාජනීයේදී මතකද යම්කිසි මහත්මී කෙනෙකුට කොහොමද පටිච්ච සමුප්පාද විභාගයේ විභාග කරලා තියෙන්නේ? පටිච්ච සමුප්පාදේ කියනකොටම අපි දන්නවා අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය මේ ආකාරයෙන් දුක ඉපදින ස්වභාවයමයි පෙන්වන්න කරන්නේ. එතකොට මේ සුත්තාන්ත භාජනීය විභාග කරනකොට ඒ විදිහට විභාග කරාට අභිධර්ම භාජනයේදී ඒ විදිහට නෙවෙයි විභාග කරන්නේ. එතකොට අභිධර්ම භාජනයේදී තමයි මෙතන ප්‍රශ්නය අහලා තියෙන්නේ. සුත්තාන්ත භාජනයේ පටිච්චසමුප්පාද විභාගීකරණ හැටි කාට හරි පුළුවන් ද පැහැදිලි කරන්න? දැන් මං හිතන්නේ කියවලා ඇති නිසා කාට හරි පුළුවන් ද පැහැදිලි කරන්න?
උත්සාහ කරනවද කවුරු හරි? සර් මේ විදිහට එන්නේ. ආ අවිද්‍යාව දුක්ඛ සත්‍ය නොදැනීම, දුක්ඛ සමුදය සත්‍ය නොදැනීම, දුක්ඛ නිරෝධ සත්‍ය නොදැනීම, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා සත්‍ය නොදැනීම සම අවිද්‍යාව කවරේදයක් කියනකොට එතකොට ඒ කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා ඒ තමයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින සංඛාරය කියනකොට පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනන්ජිභි සංඛාර එනවා තව කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර එනවා ඔව් එතකොට පිළිවෙලින් අපි ඉස්සෙල්ලම පටිච්ච සමුප්පාද අංග 12 ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මේ පටිච්ච සමුප්පාද විභංගයේදී මේ පටිච්ච සමුප්පාද අංග 12 ඉස්සෙල්ලම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි. අවිද්‍යා පත්‍ය සංඛාරෝ. අන්න එමේ අවිද්‍යා පත්‍ය සංඛාරෝ. සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ ඒව මේව තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධ සමුදයෝ හෝති. මෙන්න මෙහෙමයි පටිච්චසමුප්පාදේ විභාග කරන්නේ සූත්‍ර අනුසාරයෙන්. සුත්තාන්ත වාජිනේ කියන්නේ වෙන දෙයක් නෙවෙයි. සූත්‍රවලදී කොහොමද පටිච්චසමුප්පාදේ විභාග කරලා තියෙන්නේ. දැන් මේ පද ඒ 12 ඒ විදිහට ලියලා එතනින් පස්සේ මේ සූත්‍ර අනුසාරයෙන් විභාග කරන හැටි. ඊට පස්සේ විභාග කරනවා ඒ පදය අරගෙන අවිද්‍යාව කවරේද? දැන් අවිද්‍යාව කියන එක විස්තර කරන්න ඕන. අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං කියන එක තමයි අවිද්‍යාව කියන්නේ. දුක්ඛ සත්‍ය නොදැනීම අන්නේ ආකාරයෙන් මේ චතුරාර්ය සත්‍ය නොදැනීමයි අවිද්‍යාව. ඊට පස්සේ ඒක පළවෙනි පදය. දෙවෙනි පදය අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින සංස්කාරය කවරේද? අර මහත්මිය කිව්වා වගේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර, කාය සංකාර, වචී සංකාර, වාක් සංකාර, චිත්ත සංකාර. මේ මහත්මියට පුළුවන් ද එතනින් එහා ටිකක් කියවන්න? පේනවද? මෙතන පුඤ්ඤාභි සංකාර කියන්නේ දාන සීල භාවනා කාමාවචර කුසල චේතනා. අපුඤ්ඤාභි සංකාර කියන්නේ අකුසල චේතනා කාමාවචර. ආනන්‍යභි සංකාර කියන්නේ අරුපාවචර කුසල චේතනා. කාය සංකාර කියන්නේ කාය සංචේතනාව. වචී සංකාර කියන්නේ වාග් සංචේතනාව. චිත්ත කියන්නේ මනෝ සංචේතන. හරියටම හරි. මෙතන පුඤ්ඤාභි සංකාර කියනකොට පොඩ්ඩක් එකතු කරන්න ඕනේ රූපාවචර කුසලය පුඤ්ඤාභි සංකාරයේ තමයි වැටෙන්නේ. ආනිඤ්ඤාභියනකොට අරූපාවචර කුසලයේ විතරයි වැටෙන්නේ. ඒ කියන්නේ නොසෙල් වෙන කුසලයේ විදිය තමයි ආනිඤ්ඤ කියන්නේ. එතනින් මේ ටික පහළට විස්තර කරන්නකො. සංඛාර පත්‍ය ප්‍රත්‍යයෙන් උපාදාන. එතකොට කලින් හැදුණු සංඛාර වලින් උපාදානය වෙනවා සංඛාර පත්‍යෙන් විඥාන. විඥානේ. එතකොට විඥානේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, දිවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන්නේ සංඛාර පත්‍යෙන් උපදින විඥාන 6. ඒ විඥාන 6 ඊළඟට නාම රූප හැදෙනවා. නාමය කියනට වේදනා සංඥා සංකාර ස්කන්ධ නාමය කියලා ගන්නවා. රූපයේ සතර මහා භූතයෙන් සතර මහා භූතයෙන් නිසා උපදින රූපය කියලා ගන්නවා. හරි. මෙතන නාම කියනකොට මේක විඥාන ප්‍රත්‍යයෙන් වෙන නාම රූප නිසා අර නාමස්කන්ධ තුනයි මේ නාම වලට එන්නේ. විඥාන ඒ කියන්නේ වේදනා ස්කන්ධයයි සංඥා ස්කන්ධයයි සංස්කාර ස්කන්ධයයි කියන තුන විතරයි. අන්න හරි. හරි. කියවන්න. ඊට පස්සේ නාම රූප ප්‍රත්‍යයෙන් උපදින ආයතන. එතකොට ෂඩ ආයතනයයි චක්කායතන, චෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මන ආයතනය. මේ අභ්‍යන්තර ආයතන 6 තමයි එතන ඒ විදිහට අපිට විස්තර කරන්නේ. ඊට පස්සේ සලායතන පත්‍යයෙන් සලායතන
පච්චා සලායතන පත්‍යයෙන් උපදින පර්ශේ සලායතන පත්‍ය පස්ස පච්චය එතනත් එතන චක්කු සම්පස්ස ඒ විදිහට ඒ ආකාරයට මනෝ සම්පස්සට නම් 6 තමයි. ඔව්. ඒ ආයතන 6ට ගෝචර ස්පර්ශය තමයි මේ තියෙන්නේ. චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, චක්කු විඥානේ ඉපදෙනකොට ඒකේ උපදින්නා වූ ස්පර්ශ චෛතසිකයමයි චක්කු සම්පස්සය කියන්නේ. වෙන දෙයක් නෙවෙයි. මේ විදිහට ඔන්න ස්පර්ශය කියන එක විස්තර කරන්න පුළුවන් ආයතන 6ට. ඊළඟට ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදන වේදනාව කවරේද කියනකොට කොහොමද කියන්නේ? චක්කු සම්පස්සයෙන් චක්කු සම්පස්සජා වේදනා. චක්කු සම්පස්සයෙන් උපම් වේදනාව. සෝත සම්පස්සයෙන් උපම් වේදනාව. ගාන සම්පස්සයෙන් උපම් වේදනාව. ජීව සම්පස්සයෙන් උපම් වේදනාව. කාය සම්පස්සයෙන් උපම් වේදනාව. මනෝ සම්පස්සයෙන් උපම් වේදනාව. ඊට වේදනා ප්‍රත්‍යයෙන් උපදින තණ්හාව. එතන රූප තණ්හා, ශබ්ද තණ්හා. ඒ විදිහට ධම්ම තණ්හා. ශබ්ද තණ්හා ආකාරයෙන් අන්තිම එක ධම්ම තණ්හා. මේ ධම්ම තණ්හා කියන්නේ මනෝද්වාරයකට ඒ ගෝචර වෙන්නේ මේ ධම්ම තණ්හා තමයි. එතකොට ආයතන 6ට උපදිනා තෘෂ්ණාව මේ විදිහට පෙන්නනවා. හරි. තණ්හාපත්යෙන් උපදින උපාදානය. ඉතින් කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අන්තවාද උපාදාන ඒ තමයි තණ්හාවෙන් උපදින උපාදාන. හරි නේද එතන? උපාදාන පත්‍ය බහු උපාදාන පත්‍ය භවය කියනකොට භවය දෙආකාරයි. කාම කර්ම භවය, උප්පත්ති භවයයි. කර්ම භවයට පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනන්‍යාභි සංකාර වලින් ඇති වෙන සංස්කාරය. උප්පත්ති භවයට භවය කියන්නේම භවගාමී කර්මමයි. මේක මේ විදිහටම දාන්න පුළුවන්. භවගාමී කර්ම කියන්නේ අර ඉස්සල කියපු පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනන්‍යාභි සංකාර ටිකමයි. චේතනා 29ක් එනවා මෙතෙන්ට. හරි. එතකොට උප්පත්ති භවය කියනකොට කාම භව, රූප භව, අරූප භව, සංඥා භව, අසංඥා භව, නේම සංඥා භව, ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව කියන මේ සප්තාවාස වල උප්පත්ති. දැන් මෙතන මේක පුළුවන් ද මේ කාම භව, රූප භව, අරූප භව කියන මේක තල 30කට බෙදන්න පුළුවන් ද කාට හරි? මම මේක පොඩක් ගැඹුරට යනවා තැනේදී. එතකොට තේරුම් යනවා හොඳ වෙන්න. කාම භව කියනකොට තල කීයද? 11යි. රූප භව කියනකොට තල කීයද? අරූප භව 4යි, රූප භව 16යි, කාම භව 11යි. එතකොට මේ ටිකම අයසරයක් බෙදෙනවා තවත් ක්‍රමයකට. සංඥා භව, අසංඥ භව, නීව සංඥා, නා සංඥා භව. ඒතර සංඥා භව කියනකොට සංඥා භව මොනවද කියලා කාට හරි කියන්න පුළුවන්ද? කාම භව. සංඥා භව. සංඥා භව වෙනකොට කීයක් තල එකතු වෙනවද එතෙන්ට? 11යි. සංඥා භව කාම භව වලට 11යි. සංඥා භව වෙනකොට කීයක්ද? 29යි. අනේ එකක් අඩුයි. 29යි. අන්න හරිය. අපි හරියටම තේරුම් ගන්න 29යි. ඇයි 29? සංඥා භව වෙනකොට එන්නේ නැත්තේ අසංඥා භවයයි, නේව සංඥා, නා සංඥා භවයයි විතරයි. එතකොට තල 31කින් ඔන්න අසංඥා භවයයි, නේව සංඥා, නා සංඥා භවයයි අයින් කරාම සංඥා භව. ඒකෝකාර භව. ඒකෝකාර භව කියන්නේ මොකද්ද? සංඥා භවය. ඒකෝකාර භවය කියන්නේ අසංඥා භවය. මේ මයික් කතා කරන්නේ නැති කෙනෙක් නම් මයික් එක වහගන්න, නැත්නම් අපිට මේ වෙන සද්ද එනවා. එතකොට චතුෝකාර භව කියන්නේ අරූප භවය. හරි. ඒකෝකාර භවය කියන්නේ අසංඥ භවය. චතුෝකාර භව කියන්නේ අරූප භවය. පංචෝකාර භව කියන්නේ අනික් භව. කීයක් වෙනවද පංචෝකාරෙට එතකොට? 9. 9 වැරදිනේ. ඒකෝකාරයට 1යි, චතුෝකාරයට 4යි, එතකොට 5යි, 31යි, 31න් 5ක් ගියාම පංචෝකාරයට 26යි. ඇයි? රූපාවචර 16යි,
කාම භව 11යි. අපි මේක ඇතුළත දකින්න ඕනේ. මේක ඉගෙනගෙන ඉන්නකොට නැත්තම් මේ විභාගය කියන එක එකක්, ඉගෙන ගැනීම තව එකක්. පංචෝකාර භව කියන්නේ ස්කන්ධ පහක් තියෙන ස්ථාන. මේක තේරුම් ගන්න. චතුෝකාර කියන්නේ ස්කන්ධ හතරයි. ස්කන්ධ හතරයි. චතුෝකාරයේ අරූපේ රූපස්කන්ධේ නෑ. එතකොට හතරයි. පංචෝකාරයේ රූපස්කන්ධයක් තියෙනවා. ඒකින්ද පහයි. ඕකාර කියන්නේ ස්කන්ධ ගාන. එතකොට මේ උපප්‍රාතිභවයයි කියන ලැබේ. මේ උපාදාන ප්‍රත්‍යයෙන් ලැබෙන භව දෙකක් තියෙනවා. එකක් අර කර්ම භව, අනික උත්පත්ති භව. උත්පත්ති භව කියනකොට මෙන්න මේ විදිහට තමයි උත්පත්ති භව තල 31කට අපි බෙදලා පෙන්වුම් කරනවා. ඊට පස්සේ මේ අනික කියනවල භව ප්‍රත්‍යයෙන් ಜಾති කියන එක විස්තර කරන්න පුළුවන්ද? නන්දිනී මහත්මියට ඒක විස්තර කරන්න පුළුවන්ද? මතක නැහැ. ඒ සත්‍යංගේ සත්වනිකයි යම් ඉපදීමක් වේද පරිපූර්ණ ආයතන වශයෙන් මොනවද ඉපදීමක් වේද? නේ මේ විදිහට තමයි. ඔව්. එතන මෙතන තියෙන එක පේන්නේ නැද්ද? ඔව් ඒකේ කියවෙන්නේම ඒකම තමයි. ඒ කියන්නේ ඒ භවයේ උපදනා ජාතිය කියන්නේ ඉපදීමමයි. එතකොට ජාතිය කියන්නේ එක භවයක ප්‍රතිසන්දිය ගැනීමමයි ජාතිය කියන්නේ. ජාතිය කියනකොට වෙන කාරණයක් නෙවෙයි. මේ තල 30කින් කොයි හරි තැනක ඉපදීම ලබනවා නම් ඒක තමයි ජාතිය. ඒ ඉපදුන පුජ්‍යලයන්ගේ පිරිහීම තමයි මොකද්ද? පිරිහීම. දිරණ බව මොකද්ද? ජරාව. ජාතිය කියන්නේ ඉපදීම නම් ඉපදුන පුජ්‍යලයාගේ ටික දිරාපත් වෙන එක ජරාව කියනවා. ඒ දිරාපත් වෙන අවසානයේට කියන එක මොකද්ද කියන්නේ? මරණය. මේ තුනම එක විදිහටමයි විස්තර කරන්නේ. ජාතිය කියන්නේ ඒ සත්වයන්ගේ සත්වනිකායේ යම් ඉපැද්මක්. ඉපැද්ම කියනකොට ඉපැද්ම කාරණා හතරකින් පෙන්වුම් කරනවා. පරිපූර්ණ ආයතනයේ විසින් මොනවද ඉපැත්මක්? අවක්‍රාන්තියක්, වෙසසින් ඉපැත්මක්, ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද, ඒ භව ප්‍රත්‍යයෙන් ජාතියයි කියන ලැබේ. යම් කිසි තැනක ස්කන්ධයන්ගේ පහළවීමක් තියෙනවා නම්, ආයතනයන්ගේ ප්‍රතිලාභයක් තියෙනවා නම්, ඒකටත් කියනවා ජාතිය කියලා. මේ ජාති කියන ස්වභාවය මොකද මේක උත්පත්තියත් ප්‍රවෘත්තියේ මේ ස්වභාවය තියෙන නිසා තමයි මේ ස්කන්ධයන්ගේ පහළවීමත් ආයතනයන්ගේ ප්‍රතිලාභයත් විදිහට මේක විස්තර කරන්නේ. මේ විදිහටමයි බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තත්ත කතමා ජාති කියන තැන ජාතිය විස්තර කරලා තියෙන්නේ. මේක විශේෂයෙන් වෙනම අවස්ථාවක් නෙවෙයි. මේ බලන්න තත්ත කතමා භවපච්චා ජාති යා තේසං සත්තානං තම්මි සත්තනිකායේ ජාති සංජාති මේ ජාති කියන ස්වභාවයේ තවදුරටත් ප්‍රකට කළා. සංජාති පරිපූර්ණ ආයතන ඔක්කාන්ති ඒ කියන්නේ අබිනිබ්බන්ති කන්දානම් පාතු භාවෝ ආයතනනම් පටිලාභෝ අයං උච්චති භවපච්චා ජාති. යම් තැනක ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද, ඒ කියන්නේ ආයතන ලැබීමම ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ඒක ජාති කියලා විස්තර කරනවා. එතකොට අපි මේක ඒ විදිහට දැනගන්න ඕන. උපාදාන පච්චා භවෝ භවපච්චා ජාති කියලා. එතකොට ඒ ජාති ඊට පස්සේ ජාතිපච්චා ජාති ප්‍රත්‍යයෙන් උපදනා ජරා මරණය. ජරා මරණය කෙසේද? ජරායක් ඇත මරණයක් ඇත. ජරාව කියන්නේ මේ ඒ සත්වනිකාය ඒ සත්‍යයන්ගේ යම් දිරීමක්, දිරණ අයුරක්, ඛණ්ඩිත බවක්, පැසුණු බවක්, ඇඟ රැලි වැසුණු බවක්, සම රැලි ගැසුණු සම ඇති බවක්,
ආයුෂයාගේ පිරිහීමක් වේද ඉඳුරන්ගේ මිහිකිරීමක් වේද ඒක ජරාව. ජරාව කියන්නේ අපි මේ කියන ජරාව මහලු වීම කියනකම තමයි ජරාව කියලා කියන්නේ. එතකොට ජාතිය නැත්නම් ජරාව නැහැ. ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ජාතිය තිබුණ නිසාමයි ජරාව තියෙන්නේ. අන්න ඒ විදිහට ගියාම අපිට පේනවා ජාතිපත්යෙන් ජරා මරණය සිද්ධ වෙන්නේ හැටි. ඊට පස්සේ මරණය සිද්ධ වෙන්නේ ජාතිය නිසාමයි. මරණය කවරේද? ඒ සත්‍යයන්ගේ ඒ සත්වනිකායේ චුතියක්, චුතවන බවක්, බිඳීමක්, අතුරුදහන් වීමක්. මේ බිඳීමක් අතුරුදහන් වීමක් දෙවියන්ගේ ඕපපාතිකයන්ගේ මරුණ මල සිරුරක් තියෙන්නේ නැහනේ, අතුරුදහන් වෙනවනේ. මේ දෙවියෝ අතුරුදහන් වෙනවා. ඒක තමයි අතුරුදහන් වීමක්. මෘත්‍ය සංකාත මරණයක්, කලුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බෙදීමක් වේද කලේවරයාගේ බහ තැබීමක්. මෙන්න මේ මරුණ පුජ්‍යලයාගේ ඒ බහ තැබීමේ ස්වභාවය. ඒතර ස්කන්ධයන්ගේ බෙදීමක් වේද? ස්කන්ධයන් බෙදෙනවනේ. මරුණ මිනිසයාගේ ඒ ශරීරයේ විඥාන ස්කන්ධේ නැහැ, වේදනා ස්කන්ධේ නැහැ, සංඥා ස්කන්ධේ නැහැ, සංස්කාර ස්කන්ධේ නැහැ, විඥාන ස්කන්ධේ නැහැ. රූප ස්කන්ධේ ආගේ තියනවාද මරුණ මිනිසයාට? තියෙනවා. ඉතු ඒ කියන්නේ මේ කර්මජ රූප නැහැ. එයා ළඟ තියෙන්නේ ඉතුජ රූප පමණයි. ඉතුරුජ රූප තියෙනවා දරලියෙත්. ඒක රූපස්කන්ධයට අයිති. හැබැයි දැන් මරුණ එක්කෙනාගේ තියෙන්නේ ඉතුජ සමුට්ටාන, ඉතු සමුට්ටාන රූප විතරයි. ඒක දරලියක් වගේ. කෙසල් කඳක් දැම්මා නම් කෙසල් කඳයි එයයි වෙනසක් නැහැ. අපි මරුණ මිනිසයයි කියලා එයාට සැලකුවාට ඒ සලකන්නේ එයාගේ ප්‍රകൃතියේ තිබුණ ගෞරව අභිමානයට මිසක් ඒ මරුණ මල කඳට නෙවෙයි. අන්න ඒක තේරුම් ගන්න. එතන කඳ නැහැ. මේ ජීවිතේන්ද්‍රයගේ සිදියාකේද කියන කාට හරි තේරුම් කරන්න පුළුවන්ද? ස්වර්ණ මහත්මියට කියන්න පුළුවන්ද මොකද්ද ජීවිතේන්ද්‍රයගේ සිදියාම කියන්නේ? මරණය. මොකද සෑහුවේ? ජීවිතේන්ද්‍රයගේ සිදියාමක් වේද? ඒ කියන්නේ මරණය. ඔව්. මොකද්ද ඒ කියනකේ තේරුම? ස්කන්ධවල බිඳීම. ජීවිතේන්ද්‍රයගේ සිදියාමක් වේද? මරණයට කියන එකක් තමයි ජීවිතේන්ද්‍රයගේ සිදියාම. ජීවත් එක්කෙනාගේ ජීවිතේන්ද්‍රය කොහොමද අපි විභාග කරන්නේ? ඒක කියන්නේ මෙහෙම නේද? ජීවිතයෙන් ජීවිතෝප මරණය කියන්නේ ජීවත් වෙන එක්කෙනාගේ ජීවිතේන්ද්‍රය අපි ඉගෙනගෙන තියෙනවනේ ක්‍රම දෙකකට තියෙනවා. රූප ජීවිතේන්ද්‍රය තියෙනවා, නාම ජීවිතේන්ද්‍රය තියෙනවා. එතකොට දැන් මරණය වෙනකොට මොකද වෙන්නේ? රූප ජීවිතේන්ද්‍රය තියෙන්නේ කර්මජ රූපත් එක්කලා. අන්න අපි මේක ගැඹුරටම යන්න අභිධර්මයෙන් ඉගෙන ගන්නේ. නාම ජීවිතේන්ද්‍රය බිඳිලා අලුත් තැනක නාම ජීවිතේන්ද්‍රය පහළ වෙනවා. එයාගේ අර විඥාන පත්‍යා නාම රූපං කියලා අලුත් භවයක් එනකොට එතන නාම ජීවිතේන්ද්‍රය පහළ වෙනවා. හැබැයි රූප ජීවිතේන්ද්‍රයට මොකද වෙන්නේ? රූප ජීවිතේන්ද්‍රය අපි ඉගෙනගෙන තියෙනවානේ. කර්මජ රූප මැරෙන්න චිත්තක්ෂණ 17කට මුලදී කර්මජ රූප ඉපදීම නවතිනවා. මරණයත් එක්කලා කර්මජ රූප සම්පූර්ණයෙන් සිඳලා ඉවරයි. ඒ කියන්නේ ජීවිතේන්ද්‍රිය රූපය මරණයත් එක්ක සිඳෙනවා. එතකොට ජීවිතේන්ද්‍රයාගේ සිඳී යාම කියන්නේ අන්නර රූප ජීවිතේන්ද්‍රයේ සිඳී යාම. නාම ජීවිතේන්ද්‍රයට මොකද වෙන්නේ? අලුත් තැනක නාම ජීවිතේන්ද්‍රය පහළ වෙනවා අලුත් විපාක සිතත් එක්කලා. එහෙමයි ජීවිතේන්ද්‍රයගේ සිඳී යාම. මේ ඇතුළත ධර්ම මේක වචනෙන් අපි දැනගත්තට මේක ඇතුළත දැනගත්තොත් තමයි අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි සූත්‍රානුසාරයෙන් විභාග කරන හැටි. එතකොට ශෝකය කියන්නේ මොකද්ද?
ශෝකය කියන්නේ ශෝකේ පරිදේවේ දුක්ඛේ දෝමනස්සේ කියලා අපි විභාග කරනවනේ. ශෝකය කියන්නේ මොකද්ද? කියන්න කමක් නැහැ වැරදුනාට. ද්වේෂ සහගත සිතකින් ශෝකය කියන්නේ අපි මේ කතා කරන ශෝකයමයි දෝමනස්ස සහගත සිතක් පහළ වීම. ඒ කියන්නේ එයාට හිත දැන් මේ දෝමනස්සයි. සිත දෝමනස්සයි. දෝමනස්ස කියන්නේ අපි දන්නවනේ වේදනා තුනක් තියෙනවා. සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව. මේක දුක්ඛ වේදනාව. තව ක්‍රමයකින් කියනවා සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය. මේ දෝමනස්ස වේදනාව. මේ පටිඝ සිත විදියට නෙවෙයි මෙතෙන් ගන්නේ ශෝකේ විදියටමයි. ශෝකේ වෙන්න පුළුවන් ක්‍රම දෙකකින්, තුනකින්, හතරකින්, පහකින් මෙතන කියලා තියෙනවා. බොහොම යම් කිසි තමන්ගේ ළඟම ඥාතියෙක් නැති වුණාම තමන්ගේ සිත කඩා වැටෙනවා. ඒක දෝමනස්සයක්. සිතේ ඇති වෙන වේදනාවක්. දෝමනස්ස වේදනාව. ඊට පස්සේ තමන්ගේ භවභෝග නැති වෙනකොටත් ඇති වෙනවා දෝමනස්සය. තමන්ට රෝගයක් ආවම දෝමනස්සය ඇති වෙනවා. තමන්ගේ සිල් බව කැඩී ගියොත් ඒකටත් දෝමනස්සයක් වෙනවා. දිට්ඨි වෙෂණේ කියන්නේ තමන්ගේ දෘෂ්ටිය යම් කිසි මිත්‍යා දෘෂ්ටිය භාවයට පත් වුනොත් තමන්ගේ සිතට දැඩි දෝෂයක් ඇති වෙනවා. මේ විදිහට මේකට කියනවා ශෝකයක් කියලා. ශෝකේ තියෙන්නේ දුක්ඛ වේදනා ස්වභාවයමයි. එතකොට ඒකට කියනවා ශෝකය කියලා. මේ යම් දෝමනස්යක් ශෝක ශල්‍යයක් යයි ශෝකයයි කියනු ලැබේ. මේ ශෝක කියන්නේ අන්න ඒ ආකාරයට. එතකොට පංචාකාර වේදනාවේ දෝමනස්ස වේදනාවමයි. වේදනාව පස්සාකාරයෙන් කියනකොට දෝමනස්ස වේදනාවමයි. ඊට පස්සේ තියෙනවා පරිදේවය. මොකද මේ පරිදේවය කියන්නේ? ශබ්ද රූප. ශබ්ද රූපේ තමයි පරමාර්ථ වශයෙන් පරිදේවයේදී සිද්ධ වෙන්නේ මොකද්ද? අර විදියට ශෝක කෑගසමින් හැඳීම. කෑගසමින් අර හැඳීම. විදියට ඉස්සෙල්ලා කියපු විදියට ශෝක කරලා එයා දැන් එක වෙලාවක එනවා කෑග ගහ නම් කිය අඬනවා. මේ විශේෂයෙන්ම තමගේ ඥාතියෙක් නැති වුනහම මෙයාගේ තියෙන්නේ කෑ ගැහිල්ල. කෑ ගහලා අඬනවා. අඬනවටත් වඩා වචන කිය කෑ ගන්න. ඒකින්ද තමයි පරිදේවයට පරමාර්ථ වශයෙන් ශබ්ද රූපේ අරන් තියෙන්නේ. මේ කියන්නේ නම කියා හැඬීමේ, නම කියා හඬන අයුරේ. ඒ විදිහට තමයි විලාපයක්. මේ කියන්නේ චිත්ත විපල්ලාස සංඛ්‍යාත ශබ්දේ කියලා තමයි පරිදේවයට කියන්නේ. හිත පෙරලීම නිසා ඇතිවෙන ශබ්දය. හිතේ පෙරලීම මොකද්ද? හිතට ඇතිවන බලවත් දෝමනස්සය. ඒක තමයි සිත ඒ පෙරලීම කියන්නේ. ඒකට කියනවා පරිදේවේ කියලා, උතුරා යාම කියලා කියනවා. ඊට පස්සේ ඒකත් එක මේ දුක් වෙන ක්‍රමයක්. ඊළඟට දුක්ඛය කියන්නේ මොකක්ද? තව සැරයක් දුක්ඛය කියලා තියෙනවා. දුක්ඛය කියන්නේ මේ කායික දුක්ඛය. මේ කායික දුක්ඛය තියෙනවනේ. අපේ ඇඟට කවුරුත් මොනවා එකකින් ඇන්නොත් ඒ වෙලාවට කායික දුක් වේදනාවක් ඇති වෙනවා. මේ කයට ඇති වෙන දුක් සාගත වේදනාවට දුක්ඛය කියනවා. දෝමනස්සේ අර ඉස්සෙල්ල කියපු දෝමනස්සේ. දෝමනස්සේ කියන්නේ හිතට ඇති වෙන චෛතසික වූ ඒ දුක් බව. චෛතසික වශයෙන් එන දුක් බව. ඒ කියන්නේ දෝමනස්ස වේදනාවමයි මේ කියන්නේ. අපි ශෝකයටත් මේ දෝමනස්සෙමයි කිව්වේ. ඒක වෙන නමකින් කියනවා ශෝකය සහ දෝමනස්සේ කියලා දෙකක්. ඒතර උපායාසී කියන්නේ මොකක්ද? ශබ්දයක් පිට නොකර සිත ඇතුළෙන්ම දැවෙන දැවීම. ඇතුළත දැවීමේ ස්වභාවය. හරියටම හරි. ඒ කියන්නේ දැන් ශබ්දයක් එයාට පිට වෙන්නේ නැහැ. මේක උපායාසී වෙන්නේ බලවත් ශෝකයක් ඇවිල්ලා එයා දැන් මේ අර පරිච්ඡේද ඔක්කොම ඉවරයි. එයා කෑ ගහලත් අඬලා. එතෙන්දි ලය පැලී මැරීමට තරම් හරි. මේ උපායාසයේ කියන එක උපායාසයේ පරමාර්ථ වශයෙන් පටිගය. මේක පටිගය. පටිගය ඇති වෙනවා පිටායට සහ Taman තුලටම. තමාටත්
ඒ කියන්නේ අස්ථාන පටිගයක් ඇති වෙනවා තමාටම. මේ ශෝකේ නිසාම ශෝකයේ අවසාන අවස්ථාවක්. සමහර විට එයා heart attack එකක් ඇවිල්ලා මැරෙන්න පුළුවන්. ඒ තරමටම චිත්ත ප්‍රවේගය වැඩි වෙලා එක උපරිම අවස්ථාවට ගියා. මේක හරියටම අපි කියන්නේ ආඝාත ස්වභාවය. ඒ කියන්නේ මනසින් ඇති වෙනමනේ ડિප්‍රෙෂන් ස්වභාවයක් ඇති වෙලා තියෙන්නේ. ආඝාත ස්වභාවයටපත් තුන ඒක තමයි උපායාසය. එයා සද්ද කරන්නේත් නැහැ. තැනකට වාඩි වෙලා එහි බලන් ඉන්නවා. මේ බලන් ඉන්නවා කාටවත් කතා කරන්නේත් නැහැ. කාගේ හරි වචනයකට උත්තර දෙන්නෙත් නැහැ. අන්න ඒක තමයි බලවත් ආයාසයට කියනවා උපායාසය. මෙතන තියෙන උප ආයාසය මේ වචන දෙක කැඩලා තියෙන්නේ. උප කියන්නේ බලවත් ආයාසය. ඒ කියන්නේ මෙයාගේ ඇතුළතම දැන් බලවත් ආයාසයක් වේද ඒකට කියනවා උපායාසය. ඒතකොට මේක තමයි සූත්‍රාන්ත වාජනීය විදියට පටිච්චසමුප්පාදේ විස්තර කරන හැටි. මේක ඕන විදියට ප්‍රශ්නයකට ඉන්න පුළුවන්, විස්තර කරන්න පුළුවන්, කියවලා තේරුම් ගන්න පුළුවන්. මේ කියන්නේ මේ සංකාරපච්චය විඥාණය පටිච්චසමුප්පාදයට අනුව භවගාමීත්වයට හේතු වන ආකාරයට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සර්. තේරුණා සංකාරපච්චය භවගාමීත්වයට සංකාරපච්චය විඥාණය භවගාමීත්වයට හේතු වන ආකාරය චුට්ටක් පැහැදිලි කරලා දෙන්න සර්. හරි. භවගාමීත්වය කියන්නේ අලුත් භවයක උත්පත්තියට කොහොමද මේක සංකාරපච්චය විඥානං කියන එක යෙදෙන්නේ කොහොමද කියන එක නේ ඔබතුමී අහන්නේ. හරි. අපි බලමු. සංකාරපච්චය විඥානං කියනකොටම పూర్වේ කරන ලද කුසල ඒ චේතනා. ඒ කියන්නේ අපි සංකාරපච්චය විඥානං කියන තැන සංඛාර කියන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනින්ජාභි සංඛාර කියන තුන. ඒ තුන හේතුවෙන් ඒ කියන්නේ චේතනා 29ක්. ඒ තුනේ තියෙන චේතනා 29. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ අකුසල චේතනා 12. අකුසල චේතනා 12. පුඤ්ඤාභි සංඛාරය කියන්නේ ලෞකික කුසල සහ රූපාවචර චේතනා 13. ඊට පස්සේ ආනින්ජාභි සංඛාර කියන්නේ අරූපාවචර චේතනා. මේ චේතනා නිසා උපදන විඥානයේ කවරේදයක්. විඥානය කියනකොට මෙතන විඥානය මේ ප්‍රවෘත්ති විඥාන තමයි චක්කු විඥානය, සෝත විඥානය, ගහන විඥානය, ජීව විඥානය, කාය විඥානය. මේ ටික ඔක්කොම ප්‍රවෘත්තියේදී අපි දන්නවා අපිට උපදිනවා අහේතුක කුසල විපාක සිත්, අහේතුක අකුසල විපාක සිත්. ඒ අකුසල විපාක සිත් වල තියෙනවා චක්කු විඥානය, සෝත විඥානය, ගහන විඥානය, ජීව විඥානය, කාය. ඒ කරන ලද අකුසලයක් හේතුවෙන් උපදින විඥාණයට තමයි ඒ ටික කියන්නේ. ඊට පස්සේ අහේතුක කුසල විපාක නුනානම් චක්කු විඥානය. ඇයි අපිට සිත් 10ක් පහළ වෙනවනේ දෙපස් විඥානය කියලා. ඒවත් పూర్වේ කරන ලද කුසල අකුසල දේ නිසා තමයි උපදින්නේ. එතකොට ඒ කුසල් සිත්, කාමාවචර කුසල් සිත් කුසල් සිත් නිසා අපිට උපදිනවා කුසල විපාක චක්කු විඥානයේ, සෝත විඥානයේ, ගාන විඥානයේ, කාය විඥානයේ ඒ ප්‍රවෘත්තියේදී එන ටික. ඊට අමතරව අපිට මේ කරන ලද කුසලයක් නිසා ප්‍රතිසන්දි විපාක දෙනවා. ප්‍රතිසන්දි විපාක දෙනකොට තමයි මේ මනෝ විඥානය කියන එක උපදින්නේ. මනෝ විඥානය කියන්නේ ඒ විපාක සිතක්. අපි දන්නවානේ කුසල විපාක මනෝ විඥාන ධාතුව. නැත්තම් අකුසල විපාක මනෝ විඥාන ධාතුවක් නැහැ. ඒකට කියන්නේ සම්තිර්ණ සිතෙන්. අකුසල විපාකයක් කරා නම් ඒකට විපාක ලැබෙන්නේ අකුසල විපාක සම්තිර්ණ සිතෙන්. එතකොට කුසලේ නම් සම්තිර්ණ සිතෙන් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මහා විපාක සිත් වලින් එන්නත් පුළුවන්. එහෙම දුන්නොත් මේ මනෝ විඥානය කියන එක ප්‍රතිසන්දි
ප්‍රතිසන්දි විපාක සිතක් වෙනවා. එතනින් අලුත් භවයක විඥානය පහළ වෙනවා. ඒකට තමයි කියන්නේ සංස්කාර ප්‍රත්‍යයෙන් උපදන විඥානය කියලා කියන්නේ ඒකයි. ඒතර විඥානයේ කොටස් දෙකක් තියෙනවා. ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක. ඒකයි විඥානය. එතකොට මේකෙන් භවයක් ඇති කරන්නේ කොහොමද? මේ ප්‍රතිසන්දි විඥානයේ හේතුවෙන් මොකද වෙන්නේ? ඊළඟ එකදී විඥාන පත්‍ය නාම රූපං. මේ ප්‍රතිසන්දි විඥානයේ හේතු කොටගෙන උපදිනවා නාමයක් සහ රූපයක්. නාම කියන තැනට ඉතිරි ස්කන්ධ තුනයි, රූප කියනකොට අපි දන්නවා දසක කලාප තුනක් උපදිනවා. මේ භවයේ උත්පත්තිය ලබන හැටි. දසක කලාප තුන උපදින්නේ ගබ්බසෙය්‍යක මිනිස්සු වගේ අයට. එතකොට හදිසියෙන් හරි උපපාතික උත්පාදය නම් මේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප කියන තැන රූප කියන්නේ කලාප සියල්ලම එනවා. එයා අංගෝ ප්‍රත්‍යයන් සියල්ලම එකතු වෙලා තමයි එයාට උපදීම ලැබෙන්නේ. එතකොට මේ විඥානයේ හේතු කොටගෙන ඔන්න නාම රූප පහළ වෙනවා. නාම රූප හේතුවෙන් මේකෙන් නාමය මොකද්ද? වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය නාමයයි. රූප කියන්නේ සතර මහා භූතයෝ, සතර මහා භූතයෝ නිසා උපාදාය රූපය. එතකොට මේක තමයි ඒ මිනිස්සුන්ට ගබ්බසෙය්‍ය කායටත් උපපාතිකයටත් මේක සාධාරණයි. සතර මහා භූතයෝද සතර මහා භූතයෝ නිසා උපන් රූපයෝද. ඒ කියන්නේ අර ආයතන සියල්ල එකතු වෙලා ඉපදුනත් මේ කොටසටම තමයි වැටෙන්නේ. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් උපදන ෂඩායතනෙ කියන්නේ අර ආයතන 6. එතකොට මේ ආයතන 6 ලැබීම නිසා නැවත ආයතන 6 හේතුවෙන් නැවත මෙයා ස්පර්ශය හැදිලා, එතකොට ෂඩායතන හේතුවෙන් ස්පර්ශය එනවා. මේක එක තැනක් නෙවෙයි, කොටස් දෙකක්. ෂඩායතනෙන් ස්පර්ශය ඇවිල්ලා චක්කු සම්පස්සේ ආදී පස්සේ ඇදිලා ඒ ස්පර්ශයට වේදනා කරලා, ඒ කියන්නේ ස්පර්ශය චක්කු සම්පස්සජ සෝත් සම්පස්සාදී මේ ස්පර්ශයේ හේතුවෙන් වේදනාව උපදිනවා. ඒ වේදනාව ප්‍රත්‍ය වෙලා තෘෂ්ණාව උපදිනවා. තෘෂ්ණාව ප්‍රත්‍ය වෙලා නැවතත් උපාදානය උපදිනවා. තෘෂ්ණාව ප්‍රත්‍ය වෙලා උපාදානය ඇවිල්ලා උපාදාන ප්‍රත්‍යයෙන් අයිසරයක් භවය රැස් කරනවා. එතකොට පේනවා නේද සංස්කාර ප්‍රත්‍යයෙන් භවයක් උපදින හැටි. එකපාරට නෙවෙයි, තවත් මේ කොට්ටාස ටිකක් පහු වෙලා ගිහිල්ලා තමයි භවය හැදෙන්නේ. භවයක් තියෙනවා කාරණා දෙකක්, කර්ම භවයයි උත්පත්ති භවයයි. එතකොට කර්ම භවය කියන්නේ ඒ චේතනා ස්වභාවයමයි, උත්පත්ති භවය කියන්නේ අලුත් තලයක උත්පත්තියක් ලැබීම. උන් ওই විදිහට තමයි විස්තර කරන්න ඕන. මම හිතන්නේ තේරෙන්න ඇති නේද ඒක? ඔව් සර්, ගොඩක් පැහැදිලි වුණා හොඳට. කලින් හිතාගෙන හිටියේ අර මුල කොටස විතරයි පස්සේ කොටස ගන්න නෑ කියන එක. ඒක එකිනෙකට සම්බන්ධ කරන්න මේ ඒක තමයි ඔය අංග 12 ගැන හොඳ පූර්ණ අවබෝධයක් තියාගන්න. විභාගෙට උත්තර ලියන්න ඉගෙනගෙන ඕක මදි. Taman මේක කරන්න ඕන. කරනකොට තමයි මේක තේරෙන්නේ. මේක ධර්මයේ දකින්න පුළුවන් ක්‍රමය. හැබැයි දැන් මෙතන අහලා තියෙන ප්‍රශ්නේ, මෙතන ප්‍රශ්نين අහලා තියෙන්නේ පටිච්ච සමුප්පාද විභංගයේ ප්‍රත්‍ය චතුස්කයේ ඇති වෙනස. මට මේක පැහැදිලි කරන්න පුළුවන්. ඔබතුමාලා මේක ගැන යම්කිසි අපි මේක කරා මේකේ අවබෝධයක් ලබාගෙන තියෙනවද? නැත්නම් මම මේක කතා කරන එකේ වටිනාකම නැති වෙන්න පුළුවන්. අභිධර්ම භාජනයේ විස්තර කරන එක ගැන යම්කිසි කෙනෙකුට අදහසක් කියන්න පුළුවන්ද? දැන් මෙතෙන් ඉඳන් අභිධර්ම භාජනයේ විස්තරය ගැන යම්කිසි අදහසක් කියන්න පුළුවන්ද? මට මේක දන්නවද? ඒ කියන්නේ චතුස්ක තුනක් ගැන කියනවනේ සර්. ඔව්, කියන්න බලන්න. චතුස්ක කීයක්ද? තුනක් නේද? ප්‍රති චතුස්කයයි එක්කෙන් අහන්නේ චතුස්ක 3ක්ද 4ක්ද? හේතු චතුස්කයයි චතුස්ක ප්‍රති චතුස්කයයි හේතු චතුස්කයයි හතරයි. අඤ්ඤමඤ්ඤ
හතරයි. හරි පැහැදිලිව අපි කියන්න ඕනේ චතුස්ක හතරක් තියෙනවා. අන්නමය චතුස්කයයි සම්පයුක්ත චතුස්කයයි ඉස්සෙල්ලම මේ අභිධර්ම වාජිතය යනකොට අර අංග 12 අංග 9කට අපි කතා කරනවා. අංග 12 විදියට නෙවෙයි තියන්නේ. එතකොට අංග 9කට. ඒකට කියනවා මොනවද? අවිජ්ජා මූලක මොකද්ද? අවිජ්ජා අපි එක කරා නේද පන්තියේදී? මූල පද 9යි ඊට පස්සේ ණය 9යි ඊට පස්සේ චතුස්ක 4යි කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ. මතක නැද්ද ඒක? දැන් මේ 365 ඡේදයේ ඉඳන් 365 ඡේදේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි. මේක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය චතුස්කය ඊළඟට මොකක්ද ඊළඟ චතුස්කයේ නම? හේතු චතුස්කය. මේක ප්‍රත්‍ය චතුස්කය. ඒක හොඳට මතක තියාගන්න. ඇතුළත දැන් ගත්තත් මේක තේරුණා නම් ඇති. එතකොට චතුස්ක හතරක් තියෙනවා. ප්‍රත්‍ය චතුස්කය ඊට පස්සේ තියෙනවා හේතු චතුස්කය ඊළඟට සම්ප්‍රයුක්ත සංප්‍රයුක්ත චතුස්කය ඊළඟට තියෙනවා අඤ්ඤමඤ්ඤ චතුස්කය. අඤ්ඤමඤ්ඤ චතුස්කය. හරි. එතකොට චතුස්ක හතර දැන් අපි දන්නවා. ඊටක මේවා ලියා ගන්න. මේවා මේ අතුලත ධර්ම ගොඩක් අහන එකක් නෑ. හැබැයි මෙතන ප්‍රශ්නේ අහලා තියෙනවා 2021 මේකේ තියෙන වෙනස පැහැදිලි කරන්න. වෙනස පැහැදිලි කරන්න ගියාම මුළු එකම දැනගන්න ඕන. දන්නේ නැත්නම් වෙනස පැහැදිලි කරන්න බෑ. දැන් බලන්න මේක අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි. ඔන්න එතකොට ඔන්න අවිද්‍යාව කියන එක මූලපද 9ක් කියනවනේ. ඊට පස්සේ ණය 9ක් කියලා අපි කියනවනේ. මුල් පදය අවිද්‍යාව. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි. දෙවෙනි පදය සංස්කාරය. මූලපද අවිද්‍යාව සංස්කාර. ඊළඟට සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය. එතකොට විඥාන ප්‍රත්‍යයෙන් නාම. නාම ප්‍රත්‍යයෙන් ජට්ඨායතනෙ නැත්නම් ෂෂ්ඨායතනෙ පාලියෙන් කියන්නේ චට්ඨායතනෙ. දැන් අර සුත්තාන්ත භාජනීය ක්‍රමයට නෙවෙයි මෙතන විභාග කරන්නේ. ඒක තමයි දැනගන්න ඕන. මේ චට්ඨායතනෙ නැත්නම් ෂෂ්ඨායතනෙ කියන්නේ 6 වෙනි ආයතනෙ කියන එකේ තේරුම. මේකේ තේරුම ආයතන 6ක් කියන එක නෙවෙයි 6 වෙනි ආයතන. මොකද 6 වෙනි ආයතනෙ? මන ආයතනෙ. මන ආයතනෙ. මේ කියන්නේ මේ මන ආයතනෙටමයි කියන්නේ. ඊළඟට කියනවා ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වේ. ඊළඟට ස්පර්ශය. දැන් කීයක් ගියාද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊළඟට ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වෙයි. ඔන්න 9. දැන් 9ක් හරිද? මේ පළවෙනි එක. හරි සර්. බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9. මෙන්න මුල් පද 9. මේ අභිධර්ම වාජනයේදී කියනවා මුල් පද 9ක් තියෙනවා. ඒ මුල් පද 9 මොනවද කියලා අහුවොත් කියන්න ඕන අවිද්‍යාව, සංස්කාර, විඥාන, නාම, ෂෂ්ඨායතන, ස්පර්ශය, වේදනාව, තණ්හා, උපාදාන. එතකොට මෙන්න මේ මුල් පද 9 මුල් කරගෙන ණය 9ක් හැදෙනවා. ණය කියන්නේ විභාග කරන ක්‍රම. න්‍යාය ණය කියනකොට ඒකට බය වෙන්න දෙයක් නැහැ. කියන්නේ න්‍යාය ක්‍රම තියෙනවා 9ක්. ඒ කියන්නේ අවිද්‍යා දිකය, සංස්කාර දිකය. මේක ලියාගත්තා නම් හරි. ඊළඟ සැරේ නැත්තම් මතක තියෙන්නේ නැහැ. තමන්ගේ පොතක ලියා ගන්න. අවිද්‍යා දිකය, සංස්කාර දිකය, විඥාන දිකය, නාම දිකය. ඊළඟට ෂෂ්ඨායතන,
චට්ඨායතන දික ස්පර්ශ දික ඊළඟට වේදනා දික තෘෂ්ණා දික උපාදාන දික ඔන්න ණය නවයක් ආවා. ඒ තමයි ණය නවය. මේ ණය නවය විභාග කරනවා එතකොට ක්‍රම 16කින් 16ක් ඇවිල්ලා තියෙන්නේ ඇයි මේ පළවෙනි එක ප්‍රත්‍ය චතුස්කය කියනකොට ප්‍රත්‍ය චතුස්කය මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි. මේ ප්‍රත්‍ය ස්වභාවය අරගෙන තියෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මේක ප්‍රත්‍ය චතුස්කයේ පළවෙනි එක. ඒතර ප්‍රත්‍ය චතුස්කයේ දෙවෙනි එක බලමු මොකද වෙන්නේ? මේ තියෙන දෙවෙනි එක ප්‍රත්‍ය චතුස්කයේ දෙවෙනි එක. මේ ප්‍රත්‍ය චතුස්කයේ තුන්වෙනි එක. මේ ප්‍රත්‍ය චතුස්කයේ හතරවෙනි එක. එතකොට මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ප්‍රත්‍ය චතුස්කයේ වෙනස පෙන්වන්න කියලා. දැන් බලන්න මේක මේ ප්‍රශ්නේ ලේසි නෑ. මේකේ වෙනස දකින්න මේ චතුස්කයේ ඇතුළත තියෙන වෙනස. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි කියලා පළවෙනි එක කියනවා. දෙවෙනි එක සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන වෙයි කියලා. තුන්වෙනි එක විඥාන ප්‍රත්‍යයෙන් නාම වෙයි. නාම ප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන වෙයි. ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණා වෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වෙයි. උපාදානයෙන් භව වෙයි. මෙතන නාම රූප කියන එක ගෙනල්ලා නැහැ. අර සූත්‍රය වලින් කරා විදියට නෙවෙයි මෙතන කරන්නේ. මේක නාම ප්‍රත්‍යයෙන්ම ෂෂ්ඨායතන හැදෙනවා. ඊළඟ එකේදී කියනවා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන වෙයි. විඥාන ප්‍රත්‍යයෙන් නාමය වෙයි. නාම ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙයි. එතන චට්ඨායතන එතන ඇත්තේ නැහැ. එතකොට ෂෂ්ඨායතනෙ මෙතන ඇත්තේ නැහැ. ඔන්න වෙනසක් ආවා දැක්කද? අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන වෙයි. විඥාන ප්‍රත්‍යයෙන් නාමය වෙයි. නාම ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වෙයි. දැන් මෙතන අර චට්ඨායතනය 6 වෙනි ආයතනය මෙතන කතා කරන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ දේශනා කරා බොහෝ ආකාරයකට. මෙතන මේ මහා නිදාන සූත්‍රය ආශ්‍රයෙන් තමයි මේ විභාග කරලා තියෙන්නේ. මහා නිදාන සූත්‍රයේ නාම ප්‍රත්‍යයෙන්ම ස්පර්ශ වෙනවා කියලා දේශනා කරපු ඒ ආකාරය තමයි පෙන්වන්නේ. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනාව හරි. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණා වෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වෙයි. උපාදාන වේ. මේ බහව මේවා ටික සාමාන්‍ය විදිහට යනවා. එතකොට මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මෙතන එකක් අඩුයි. අර එක ජට්ඨායතනය මෙතන ඩොප් කරලා තියෙනවා. එකක් අඩුයි. ඊට පස්සේ මේ දෙවෙනි ණය. තුන්වෙනි ණයේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන වේ. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වේ. මෙතන සාමාන්‍යයෙන් අර අපි කරපු සූත්‍රානුසාරයෙන් කරපු විදිහටම නාම රූප උපදින ආකාරය පෙන්නලා තියෙනවා. අන්න උතන ওই වෙනස කියලා අහන්නේ ඕක තමයි. නාම රූප ප්‍රත්‍යයෙන් චට්ඨායතනේ වේ. ෂෂ්ඨායතනේ චට්ඨාය. නාම රූප ප්‍රත්‍යයෙන් තමයි චට්ඨායතනේ වෙන්නේ. චට්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වේ. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණා වේ. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානේ වේ. උපාදාන ප්‍රත්‍යයෙන් භව වේ. එතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. එතකොට මෙතන මාතෘකා පද 9ක්ම තියෙනවා. මේ දෙවෙනි එකේදී මාතෘකා පද එකක් අඩුයි. මොකද චට්ඨායතනය ගැන කතා කරන්නේ නැහැ. එතකොට ඊට පස්සේ හතරවෙනි එක මේ ප්‍රත්‍යචතුස්කේම තුල තියෙන වෙනස. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන වේ. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වේ. දැන් එතන නාම රූප එනවා. නාම රූප ප්‍රත්‍යයෙන් ඡඩායතන වේ. මෙන්න මේක තමයි
අපි ඉස්සෙල්ලා කතා කරපු සූත්‍රානුසාරයෙන් ක්‍රමය. හැබැයි ෂඩායතන ප්‍රත්‍යයෙන් ආවට ෂෂ්ඨායන ප්‍රත්‍යයෙන් ඊළඟට 6 වෙනි ආයතනයේ ප්‍රත්‍යයෙන් තමයි ස්පර්ශ වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණා වෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. ඔන්න ආයසරයක් 9. එතකොට මේ 9 ඒ ණය 9 මතක තියාගන්න මුල් පද 9. මුල් පද 9 මොකද්ද? අවිද්‍යාව, සංස්කාර මොකද්ද මුල් පද 9? විද්‍යා සංස්කාර විඥාන නාම චට්ඨායතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන. මේ විදිහට දැන් ඒකට ණය 9ක් හැදුනා. ණය 9 විභාග කරා 4 ආකාරයකින්. 4 ආකාරයෙන් කියන්නේ මේ ප්‍රත්‍යචතුස්කයේ 4 ආකාරයකින්. ඊට පස්සේ බලන්න ප්‍රත්‍යචතුස්කයේ 4 ආකාරයකින්. එතකොට 9 වැඩි කිරීම 4 එතන 36ක් ඇවිල්ලා තියෙනවා. ඒ 9 පද 9 4 ආකාරයෙන් ගියාම 36යි. ඊට පස්සේ ප්‍රත්‍යචතුස්කය ගැන තමයි කතා කරන්නේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව හේතු කොට මෙන්න මේ හේතු කොට කියනකට හේතු චතුස්කය. හේතු චතුස්කයේ තයිසයක් 36ක් එනවා. ඔන්න හේතු චතුස්කය. ඒකෙත් 36යි. එතකොට 72යි. ඊට පස්සේ තියෙනවා සංප්‍රයුක්ත චතුස්කය. මේ බලන්න ඊළඟ එක කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව සංප්‍රයුක්ත. මේකේ දක්වන්නේ සංප්‍රයුක්ත චතුස්කය එන්නේ. අර විදිහටමයි විස්තර කරන්නේ ඇතුළත. ඒකෙත් එනවා 36ක්. එතකොට 72යි 36යි. එතකොට ඊළඟට අන්‍යෝන්‍ය චතුස්කය බලන්න අන්‍යෝන්‍ය වෙන හැටි. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි. සංස්කාර ප්‍රත්‍යයෙන් උද අවිද්‍යාව වෙයි. මේක වෙන තැන්වල විභාග කරන්නේ නැහැ මේව. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි. සංස්කාර ප්‍රත්‍යයෙන් උද අවිද්‍යාව වෙයි. මේකේ අනුලෝම ස්වභාවය. පටිච්ච සමුප්පාදයේ එකිනෙකට ප්‍රත්‍ය වෙන ස්වභාවය. අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා සංස්කාර වෙයි කියනවා වගේම සංස්කාර ප්‍රත්‍ය නිසා අවිද්‍යාව වෙයි කියලා අන්‍යෝන්‍ය ස්වභාවය පෙන්නනවා. මේක තමයි අන්‍යෝන්‍ය චතුස්කය. එතකොට සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි. මේ දෙක දෙපැත්තට කියන ස්වභාවය තමයි මෙතන පැහැදිලි වෙන්නේ. එතකොට ওই විදිහට මේ හතරම කියලා මේකට කියනවා අන්‍යෝන්‍ය චතුස්කය. මේක කියවගෙන මේක ආවොත් ප්‍රශ්නයක් තියෙනවා නම් මේක කියලා දෙනකොට තේරෙනවා. එහෙම නුනොත් අපි කියන එක තේරුම් නැති වුණොත් ඒක නිරපාදයක් වෙනවායි කියලා මට හිතෙනවා. ඒකයි මේක ඊටාම් ගැඹුරු ස්ථානයක්. හැබැයි ප්‍රශ්න වලට අහලා තියෙනවා කියන තමයි මට කියන්න ඕන තිබුණේ. එතකොට විශේෂයෙන් දැනගත්තොත් හොඳයි. මෙන්න මේ මූලපද 9යි, ණය 9යි, චතුස්ක 4යි. චතුස්ක කියන්නේ 4ක්. හතරේව 4ක් කියන එක තමයි චතුස්ක 4 කියන්නේ. ඒ කියන්නේ 16 ආකාරය. එතකොට අංග 9 16න් වැඩි වුණාම 144යි. ඒකෙන් තමයි 144 එන්නේ. මේ විදිහට විභාග කරලා තියෙන හේතුවත් මම කියලා දෙන්නම්. හේතුව මොකද්ද? මෙතන දැන් අපි ඉස්සෙල්ලා කතා කරා නේද? මම මුලටම යන්නම්. පටිච්ච සමුප්පාදයේ විභාග කරනකොට පටිච්ච සමුප්පාදයේ විභාග කරන්නේ භවයෙන් භවයකට යෑමක් පමණක් නෙවෙයි. භවයෙන් භවයකට යෑම කියනක සූත්‍ර අනුසාරයෙන් සූත්‍රාන්ත භාජනීය විභාග කරා. භවයෙන් භවයකට යෑම අමතරව ඒ මොහොතේ පටිච්ච සමුප්පාදයේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ හැම සිතක්ම පටිච්ච සමුප්පන්නයි. මේ හේතුඵල ධර්ම ස්වභාවයේ ගැඹුරුම ස්ථානයක්. හැම සිතක්ම උපදිනකොට ඒ සිත පටිච්ච සමුප්පන්නව උපදින්නේ. සිත විතරකුත් නෙවෙයි සිත ඇතුලේ උපදින චෛතසික ධර්මත්. අන්න ඒක නිසා තමයි
මේ ණය ක්‍රමයේ මෙච්චර ගැඹීරව විස්තර කරලා තියෙන්නේ. ඉදිරියට ගියොත් පේනවා මම මේකට සම්බන්ධ වූ නිසා කියන්නම්. දැන් මේකේ තියෙනවා සිත් 89ම. සිත් 89ම සමා වෙනස රත්න අවිද්‍යාපත්‍ය සංඛාරා කියලානේ සූත්‍රත් භාජනයේ තියෙන්නේ. අභිඥාන භාජනයේ තියෙන අවිද්‍යාපත්‍ය සංඛාරෝ කියලා. අර ඒක චිත්තක්ෂණික ඒක වචන. අන්න ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදයේ තමයි අභිධර්මණයින් පෙන්වන්නේ. ඔය ගැඹුර තේරෙනවා නම් මේක තව දුරටත් මේක විභාග කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම කතා කරන එක ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ නැත්නම් අපේ රාදේ නේද කියලා හිතෙන්න පුළුවන්. ඒකයි මම එහෙම කිව්වේ. බලන්න දැන් මේ මම පටිච්චසමුප්පාද විභංගයේ මේකේ මුලට යන්නම්. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මේක කොහොමද මෙච්චර විභාග කරලා තියෙන්නේ කියන එක. මේක කියවන්න තමන් තනියෙන් කරේ නැත්නම් කවදාවත් මේක තේරුම් ගන්න බෑ. දැන් බලන්න පටිච්චසමුප්පාද විභංගයේ මේ තියෙන්නේ සංඥාපනේ. සංඥාපනේදී කොහොමද විස්තර කරලා තියෙන්නේ මේ පටිච්චසමුප්පාද විභංගයේ සංඥාපනේ. පළවෙනි පොතේ සංඥාපනේ තියෙනවානේ. මම මේක පොඩ්ඩක් ටයිම් අරගෙන කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. එතකොට මේ ගැන අවබෝධයක් ඒවි. පච්චාකාර විභංගය. පච්චාකාර විභංගය කියන්නේ පටිච්චසමුප්පාද විභංගය. මේකේ අයිසරයක් මම මේ මුලින් නම් කියන්නම්. එතකොට මේක හරියටම පැහැදිලි වෙයි. එහි ද්වාදසාංග පටිච්චසමුප්පාද ධර්මයෝ. මේ ද්වාදසාංග කියනකොට ද්වාදසාංග දැන් අපිට කියන්න පුළුවන් නේද කාට හරි මේ 12 කියන්න පුළුවන්ද? කියන්න කමන්නේ වැරදුනට සමන් කියන්නද? කියන්න. ආන පූමිනි කියන්න. නෑ කමන්නේ කියන්න. ඔයා කියන්න. නෑ ඔයා කියන්න. මම විභාගෙ ලිපි කියන්නේ ඔයා කියන්න පූමිනි. කියන්න කමන්නේ. ඒක සර් කර්ම විදිහට කියන්න ඕනේ නැත්නම් අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන එහෙමද කියන්න ඕනේ නැත්නම්? එහෙම කියන්න. අවිද්‍යාපච්චය සංඛාර කියලා හැබැයි පිළිවෙලට කියන්න. අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප පච්චය සලආයතන සලආයතන පච්චය පස්ස පච්චය වේදනා වේදනාපච්චය තණ්හා පච්චය උපාදාන පච්චය භව පච්චය ජාති පච්චය ජරා මරණ. දැන් 12කටනේ කිව්වේ. ඔන්න ඔකට තමයි ද්වාදස අංග කියලා කියන්නේ. ද්වාදස අංග කියන්නේ මේ 12 අංග 12කින් යුක්ත පටිච්චසමුප්පාද ධර්මය. එතකොට පච්චාකාර විභංගයේ ද්වාදස අංග පටිච්චසමුප්පාද ධර්මයෝ විභාග කරනවා සූත්තාන්ත භාජනීය අභිධර්ම භාජනීය යන දෙකෙන්. එතකොට සූත්තාන්ත භාජනීය කියන්නේ සූත්‍ර අනුසාරයෙන් මේ පටිච්චසමුප්පාදයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ස්ථාන බොහෝයි. ඉතාම වැඩි. ඒ ස්ථානවල ඒ පුජ්‍යල ස්වභාවයට තේරුම් යන විදිහට පටිච්චසමුප්පාදයේ දේශනා කරා. ඒකින්ද සූත්‍රානුසාරයෙන් බොහෝ ක්‍රමවලට දේශනා කරා. ඒතර අභිධර්ම භාජනයේදී දෙන්නේ ඒක චිත්තක්ෂණික විදිහට තමයි විභාග කරන්නේ. ඒතර පඤ්ඤපුච්චක ණය මේකේ නැහැ. ඒතර සුත්තාන්තර භාජනයේ ප්‍රත්‍යාකාර ධර්මය උද්දේශයේ නිर्देशයේ විසින් දක්වන ලදහ. ඒ කියන්නේ උද්දේශයේ නිर्देशයේ විදිහින් කියන්නේ මාතෘකා විදියට දීලා ඒ කියන්නේ අපි කියනවා අවිද්‍යාව. එතකොට අවිද්‍යාව කියනක විස්තර කරනවා. අවිද්‍යාව කොහොමද විස්තර කරන්නේ? දුක්ඛ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං. එතකොට නිर्देशයේදී මේක ඒ විස්තර කරන ක්‍රමය. එතකොට යම් කිසි දෙයක් මාතෘකා වශයෙන් දීලා නැවත විස්තර කරන එක තමයි නිर्देशය කියන්නේ. එතකොට සූත්‍රානුසාරයේදී මේ ක්‍රමය දකින්න පුළුවන්. ඒ ටික කඩපාඩම් කරගන්න පුළුවන්. ඒක ඊටාම ප්‍රකට කරගන්න ඕන. ඒ ටික ප්‍රකට කරගත්තේ නැත්නම් අභිධර්ම භාජනයකට යන්න බෑ. අභිධර්ම භාජනයේදී මේ යන්නේ ඒක චිත්තක්ෂණික විදියට. සූත්‍රාන්ත භාජනයේදී නානා චිත්ත වශයෙන්. නානා චිත්ත කියන්නේ විවිධ චිත්තයන් වශයෙන්. ඒ කියන්නේ භවයෙන් භවයට යන ස්වභාවය තමයි එතන පෙන්වු කරන්නේ. හැබැයි එතනත් ප්‍රවෘත්තියක් පෙන්නනවා. හැබැයි මෙතන අභිධර්ම භාජනයේ තියෙන ඒක චිත්තක්ෂණික.
ඒ කියන්නේ හැම සිතකම පටිච්ච සමුප්පාදයේ යෙදෙන ආකාරය පෙන්වන්න කරන තැනක්. මේක ඊටාම් ගහම්බීර තැනක්. ඊටාම් කල්පනාවෙන් තේරුම් ගන්න වෙන දෙයක් කරන ගමන් නම් ඇහුවොත් තේරෙන්නෙම නැහැ. එහෙන් සුත්තාන්ත භාජනීය මෙන් අවිජ්ජා පච්චා සංඛාරාය කියලා බහුවචනේ මේ පාළි බහුවචනේ සංඛාරා කියලා දේශනා කරන්නේ නැතුව අවිජ්ජා පච්චා සංඛාරෝයි කියලා මාතෘකා තබල් දෙන්නේ ඒකින්දමයි. එතකොට මෙතන මුල් පද 9ක් මේ අභිධර්ම භාජනයේදී මෙතන විස්තර කරන්නේ අභිධර්ම භාජනීය. මාතෘකායේ මුල් පද 9කි. අවිජ්ජාය සංකාරය ඒක මේ විදිහටම ලියන්න අවිජ්ජාය සංකාරය විඥානය නාමය චට්ඨායතනය පස්සේ වේදනාව තණ්හා උපාදාන කියයි. මෙන්න මේ 9. මේක මේ සංඥාපණයෙන් ගන්න පුළුවන්. ඒ ණය 9 මේ මුල් පදයෙන් ණය 9ක් හැදෙනවා. අවිජ්ජා දිකය සංකාර දිකය විඥාන දිකය නාම දිකය චට්ඨායතන දිකය පස්සා දිකය වේදනා දිකය තණ්හා දිකය උපාදාන දිකය කියන 9ක් හැදෙනවා. ඒ එක් ණයෙයි ඒ කියන්නේ මෙතන 9ක් ණය කිව්වනේ. ණය එකේ හැම ණයෙම ප්‍රත්‍ය චතුස්කය කියන්නේ ඔන්න අපි කතා කරමු. ඒකට එක ණයකට ප්‍රත්‍ය චතුස්කයක් දෙනවා, හේතු චතුස්කයක් දෙනවා, සම්ප්‍රයුක්ත චතුස්කයක් දෙනවා, අන්‍යෝන්‍ය චතුස්කයක් දෙනවා. එතකොට මේ චතුස්කයෝ 4ක් කියන්නේ චතුස්ක කියන්නේ 4ක්නේ. 4 ඒවා 4ක් 16යි. ඒ එක් චතුස්කයේ වාර 4කයි සංගෘත වේ. මෙසේ නව ණයේ 144 වාරයක් වෙයි. 144 ආවේ විදිහට. ඊට පස්සේ ණය මාතෘකාවේ අවිජ්ජා මූලක ණය. දැන් මේකේ ණය මාතිකාවේ අර ණය 9ක් කිව්වනේ. ඒ ණය 9න් පළවෙනි එක අවිජ්ජා මූලක ණය විතරයි මේකේදී ලියලා තියෙන්නේ. ඒ තරමට එක ගැඹුරු. ඒතර අවිජ්ජා මූලක ණය පමණක් සපුරා දක්වන ලද්දේ. අනික ඒවා ලියලවත් නැහැ. සංකාර මූලාදිය නාම මාත්‍රයෙන් නිර්දිෂ්ටයි. ඒ විදිහටම නාම මාත්‍ර වලින් ගන්න කියනවා. අවිජ්ජා මූලක ණයානුසාරයෙන් දත යුතුයි. භව පදයේ අවිද්‍යාව සංග්‍රහ වන බැවින් ජාති ජරා මරණ වන බැවිනදු අපූර්වයක් නැති හින් භව මූලක ජාති මූලක එතනින් එහාට අර ඉතිරි තුන කිව්වේ නැහැ. භව ජාති ජරා මරණ තුල කියලා නැත්තේ මෙන්න මේ කාරණේ නිසා. ඒකේ විශේෂයෙන් කියන්න දෙයක් නැති නිසා. දැන් බලන්න මේක තේරුම් ගන්න බලන්න. ප්‍රත්‍යාකාර නිर्देशය මෙතන ඊට පස්සේ මේකට නිर्देश 6ක් තියෙනවා. මේ නිर्देश 6න් තමයි සිත් 89ම විභාග කරන්නේ. ඒකට කියනවා ප්‍රත්‍යාකාර නිर्देशය තියෙනවා මේ විදිහට. අකුසල නිर्देशය. අකුසල සිත්වල කොහොමද මේක යෙදෙන්නේ? කුසල නිर्देशය. කුසල සිත්වල යෙදෙන්නේ කොහොමද? අව්‍යාකෘත නිर्देशය. ඒ කියන්නේ විපාක සහ ක්‍රියා සිත්වල යෙදෙන හැටි. අවිද්‍යා මූලක කුසල නිर्देशය. තව එකක් තියෙනවා. අවිද්‍යාව හේතු කොටගෙන කුසල හැදෙන්න පුළුවන්. කුසලයක් උපදින්න පුළුවන්. එතකොට අවිද්‍යා මූලක කුසල නිर्देशය. ඊළඟට තියෙනවා කුසල මූලක විපාක නිर्देशය. කුසල මූලක වෙලා විපාකයක් උපදින ආකාරය. අකුසල මූලක විපාක නිर्देशය කියලා මෙන්න මෙහෙම නිर्देश 6ක් තියෙනවා. අකුසල නිर्देशය කුසල මේ 6ක් පාඩම් කරගන්නම ඕන. මේ 6 මොකක්ද කියන එක අපි ඉදිරියේදී බලමු. අකුසල නිर्देशය, කුසල නිर्देशය, අව්‍යාකෘත නිर्देशය. මෙතන අව්‍යාකෘත නිर्देशය කියනකොට ක්‍රියා වශයෙන් බලන්න. ක්‍රියා. එතකොට අවිද්‍යා මූලක කුසල, අවිද්‍යාව හේතු කොට කුසල ඇති වෙන කුසල. අවිද්‍යාව උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් කුසලයක් උපදින්න පුළුවන්. ඒක තමයි මෙතන කියන්නේ. කුසල මූලක විපාක නිर्देशය. කුසල මූලයක් වෙලා විපාකයක් උපදින ආකාරය. අකුසල මූලක විපාක නිर्देशය. ඔන්න ඔය 6 තමයි නිर्देश 6. ඒ නිर्देश 6 නිर्देशේලා චිත්තුත්පාද කාණ්ඩයේ මෙන් බලන්න මේ ධම්මසංගණී චිත්තුත්පාද කාණ්ඩයේ මෙන්
පළමුව කුසල විභාග නොකොට අවිජ්ජා පත්‍ය සංකාරෝයි ණය මාත්‍රිකා නිර්දිෂ්ඨ ප්‍රතිපාටියට අකුසල විභාගයේ කියන ලදී. අකුසල් සිත් 12 ගැන තමයි පළමුවට කියලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයට මේක විස්තර කරනවා. මේක මේ කියන කාරණේ තේරුණාද මේ ටික? මේ ටික තේරුණාද? ඉදිරියට යන්න මේ ටික තේරුණාද? තේරෙනවා සර්. ඒ කියන්නේ සිත් 89 මේ චිත්තෝත්පාදාකාරයට අකුසලයකට කොහොමද යෙදෙන්නේ? කුසලයකට කොහොමද යෙදෙන්නේ? අව්‍යාකෘතයට. මෙන්න මේ විදිහට 6 ආකාරයකින් නිर्देश තියෙනවා පටිච්ච සමුප්පාදේ. දැන් අපි බලමු මේ අකුසල නිर्देशයේ පමණක්. දැන් අකුසල නිर्देशය කියනකොට මේ අකුසල් සිත් 12 ගැන බලන්නේ දැන්. අකුසල් සිත් 12 කොහොමද එන්නේ කියලා කවුරු හරි මට කියනවාද බලන්න. පිළිවෙලටම අකුසල් සිත් 12 කියන්නේ කමන්නේ වැරදුනාට එතන හරි ගස්සන්න පුළුවන්. සර් මෙහෙම කිව්වොත් මන්දද ලෝභ මූල අකුසල සිත් 8යි, දේශ මූල අකුසල සිත් 2යි, මෝහ මූල අකුසල සිත් 2යි කියනවා ඉතින්. හරි. හැබැයි ඒකේ මට ඕන තියෙන්නේ ඇතුළත චෛතසික යෙදෙන හැටි දැනගන්න. අන්න ඒකින්ද තමයි මම ඕක ඇහුවේ. එතකොට කියන්න පුළුවන්ද පළවෙනි අකුසල් සිතේ චෛතසික කීයක් යෙදෙනවද? විශේෂ චෛතසික දෙකක් ගැන මම කල්පනා කරන නිසා ඒක ඇහුවේ. පළවෙනි අකුසල් සිතේ පළවෙනි අකුසල් සිත මොකද්ද? 19යි නේද? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත. හරි. සෝමනස්ස සහගත 19යි. ඔව්. දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත. චෛතසික 19යි. අන්න හරියටම පැහැදිලි. දැන් චෛතසික 19ක එතන යෙදෙනකොට මෙන්න බලමු ප්‍රථම අකුසල් සිතේ ප්‍රථම අකුසල් සිතේ නව ණයකේ ණය නවයම එකේ වැඩ කරනවා. චතුස්ක 4යි. එතකොට සතිස් චතුස්කයේ x 144 වාරයක් වෙයි. එතකොට ප්‍රථම සිත 144 වාරයකට මේ පටිච්ච සමුප්පාදේ විභාග කරන්න පුළුවන්. ප්‍රථම සිත. එතකොට ප්‍රථම සිත කියනකොට ප්‍රථම සිතේ තියෙන්නේ දිට්ඨිගත සංප්‍රයුක්ත. ඒකේ තියෙනවා ලෝභය සහ දිට්ඨිය විශේෂ අවස්ථා දෙකක් මම කල්පනා කරේ චෛතසික විදියට. අවිද්‍යාව තියනවාද ඒ සිතේ? ඔව්. අවිද්‍යාව. එතකොට අවිද්‍යාව පළවෙනි එක අවිජ්ජා ණය කියන එක එනවා. හරි. ඊළඟට අවිද්‍යාව තියෙනවා. ඊට පස්සේ ඒකේ ලෝභය තියෙනවද? තියෙනවා. ලෝභය තියෙන තෘෂ්ණා කියන එකත් ඒකට එනවා. ඒ සිතේ යෙදෙනවද? එතකොට ඒ සිතේ දිට්ඨියක් තියෙනවනේ. ඔව්. දිට්ඨියක් තියෙනවා. එතකොට උපාදානය කියන්නේ තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වෙන උපාදානයත් ඒකේ තියෙනවා. ඒ දිට්ඨිය නැති වුණොත් තමයි ඔතන පොඩි ප්‍රශ්නයක් වෙන්නේ. ඒකින්ද තමයි මම කිව්වේ ඒ සිතේ චෛතසික 19ක් තියෙනවා. මේ ණය නවයම ඒකට භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අවිජ්ජා ණය ඊළඟට අවිජ්ජා සංකාර ණය. සංකාර කියන්නේ එකකින් ඉදෙන චේතනාව. එතකොට ඊළඟට විඥානය ඊළඟට නාමය. ඒ විදිහට ඒ නවයම මේ පළවෙනි සිතේ එනවා. හැබැයි ප්‍රශ්නයක් වෙනවා සමහර සිත්වල. අවශේෂ අකුසල චිත්තයන් හේතු මෙතෙක් විභාග වෙයි. මෙහි සෙසු අකුසල චිත්තයන් අතුරේ දිට්ඨි විප්‍රයුක්ත සිතේදී තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය නොලැබේ. ඔන්න ඔය කාරණේ තමයි මට කියන්න ඕන තිබුණේ. ඊළඟට දිට්ඨිගත විප්‍රයුක්ත සිත්වලදී තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය කියන එක ලැබෙන්නේ නැහැ. මොකද ඒකේ දිට්ඨි විප්‍රයුක්ත වුණාම ඒ සිත්වල දිට්ඨි විප්‍රයුක්ත නම් දිට්ඨිය නැහැ. ඒකේ එක චෛතසිකයක් දිට්ඨි කියන චෛතසිකය අඩුයි. එතකොට තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය ලැබෙන්නේ නැහැ. උපාදානයේ කොහොමද හතරාකාර උපාදානයක් නේ කියන්න පුළුවන්ද? උපාදාන හතරේ එන ධර්මතාව. සිත් උපාදාන, සංභව උපාදාන, දැන් පටන් ගන්න කාම උපාදාන,
ditthi upadana අවිද්‍යා උපාදාන අත්වාද උපාදාන නනේ කාම උපාදාන ditthi උපාදාන තුන්වෙනි එක මොකද්ද සීලබ්බත පරාමාසනේ. සීලබ්බත පරාමාස අනික එක අත්තවාද. අත්වාද එතකොට තුනක්ම තියෙන්නේ දිට්ඨියට හරියට මේවා දැනගන්න එකක් තෘෂ්ණාවට හරි තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය ලැබෙන්න නම් එතන දිට්ඨිය තියෙන්න ඕනේ ඒකින්ද මේ ඒ දිට්ඨිගත විප්‍රයුක්ත සිත්වල උපාදානය ලැබෙන්නේ නැහැ එතකොට උපාදානයේ තියෙන තැන අදිමොක්ඛය කියලා යෙදෙනවා. අන්න ඒක තමයි එතන කියන්නේ. උපාදානයේ නැති තැන අදිමොක්ඛය කියලා යෙදෙනවා. ඒක එතකොට ඒක සම්පූර්ණ වෙන්නේ ඒ විදිහට. ඔන්න ඒක මේ අකුසල නිर्देशය කියවනකොට මේක තනියෙන් කියවන්න බලන්න. කියවන්න නැතුව නම් මේ කාරණා Taman ඇතුළට බහින්න නැතුව තේරුම් ගන්න බෑ. මේ ගැඹුරුම ස්ථාන බොහෝ අය මේ ණය ක්‍රමේ කරන්නේ නැහැ. හේතුව මේක ඒ තරම් ගැඹුරුයි. එතකොට අදිමොක්ඛයේ යෙදෙනවා උපාදාන ස්ථානයේ. උපාදාන ස්ථානයේ යෙදෙන්නේ අදිමොක්ඛය. අදිමොක්ඛය කියන්නේ මොකද්ද? අදිමොක්ඛය කියන්නේ මොන වර්ගයේ චෛතසිකයක්ද? ඒවා පණක ඒවපනක වලට වැටෙනවා. හැබැයි අපි අර අකුසලද සබචිත සාධාරණද ප්‍රකීර්ණකද කියනකොට ප්‍රකීර්ණක අදිමොක්ඛය කියන්නේ විශේෂම චෛතසිකයක්. මේක ප්‍රකීර්ණක ගොඩේ තියෙන චෛතසිකයක්. මේක කුසල පක්ෂයේත් වැඩ කරනවා අකුසල පක්ෂයේත් වැඩ කරනවා. යෙදෙන්නේ නැත්තේ මොන සිත්වලද? යෙදෙන්නේ නැති සිත් මොනවද කියලා කාට හරි කියන්න පුළුවන්ද? විචිකිච්ඡා සිතෙහි හා විචිකිච්ඡා සිතෙහි අන්න විචිකිච්ඡා සිතේ දෙන්නේ නැහැ. හරියටම හොඳයි ඒක. තවත් යෙදෙන්නේ නැති සිත් 10ක් තියෙනවා. ඒ දෙපස් විඥාන සිත්වල දෙපස් විඥාන සිත්වල යෙදෙන්නේ නැහැ. මේ අදිමොක්ඛය කියන්නේ ස්ථිර භාවය. ඒ කියන්නේ ඒක හරියට මේ ඉන්ද්‍ර කීල ස්වභාවයෙන් හිත හරියටම ස්ථිර කරන ස්වභාවයක්. අදිමොක්ඛය කියන්නේ දෙපස් විඥාන සිත්වල යෙදෙන්නේ නැහැ. විචිකිච්ඡා සිතේ යෙදෙන්නේ නැහැ. විචිකිච්ඡා සිත නිතරම සැකයෙන්මයි ඉන්නේ. අන්න ඒකින්ද. එතකොට මේකේ ඔන්න මෙතන ස්ථිර භාවය පෙන්වුම් කරන්න තමයි මේ උපාදාන ස්ථානයේ අදිමොක්ඛය දෙන්නේ. මේක එක සැරයක් මෙහෙම කිව්වට තේරෙන්නේ නැති හින්දා තමයි මම නිතර කියන්නේ මේක කියවන්න. මේක ගැඹුරු ස්ථානයක්. එහෙම නැත්නම් මේක හිතට යන්නේ නැහැ. එතකොට අදිමොක්ඛය කියන එක මේ කියවලා ප්‍රශ්න කරොත් මට උත්තර දෙන්න පුළුවන් ඊළඟ සතිවල පන්ති කරනකොට. මොකද මේ එතකොට අදිමොක්ඛය දෙනවා. එතකොට ඔන්න ස්ථාන 9ෙම සම්පූර්ණ. දැන් බලන්න දෝමනස්ස සිතේ දෙනකොට කොහොමද කරන්නේ? දෝමනස්ස සිතේ වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව නොලැබේ. තෘෂ්ණාව කියන ණයෙන්ට ලැබෙන්නේ නැහැ. හිතෙන්ට පටිඝය කියලා පාවිච්චි කරනවා. එතකොට උපාදාන ස්ථානයක් තියෙන්න බෑ. දෝමනස්සිතේ ලෝභයක් නැහැ, ditthියක් නැහැ. උපාදාන වෙන්න බෑනේ. ඒකේ අදිමොක්ඛය දෙනවා. ඔන්න එතකොට ඔන්න පටිඝ සිතේදී අර තෘෂ්ණා ස්ථානයේ පටිඝය දෙනවා, උපාදාන ස්ථානයේ අදිමොක්ඛය දෙනවා. ඊළඟට විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතේ අදිමොක්ඛය නොවේදේ. විචිකිච්ඡා සිතේ අදිමොක්ඛය දෙන්න බෑ. ඒක සිතේ දෙන්නේ නැහැ. තෘෂ්ණා ස්ථානයේ විචිකිච්ඡාව යෙදෙනවා. හැබැයි උපාදාන ස්ථානයේ මුකුත් වෙන්නේ නැහැ. ඌන වෙයි කියලා කියනවා. ඒක මේ අදිමොක්ඛය දෙන්න බැරි නිසා ඒක නැහැ. ඒතකොට ඒකේ තියෙන අංග 8යි. නරයක් නැහැ. උද්දච්ච සංප්‍රයුක්ත සිතේ තෘෂ්ණා ස්ථානයේ උපාදානයේ දෙනවා. උපාදාන ස්ථානයේ අදිමොක්ඛය දෙනවා. එතකොට අන්න ඔය විදිහට මේ කොහොමද චෛතසික මේකට දෙන්නේ කියලා මේක තමයි අකුසල නිर्देशය. ඊට පස්සේ මට මේ කුසල නිर्देशයත් කියලා දෙන්න දෙකේ කුසල නිर्देशය කියන්නේ කුසල් සිත්වල කොහොමද මේක දෙන්නේ? කුසල නිर्देशය අකුසල විභාගයේදී පළමු මාතෘකාව මේකේදී ඉච්ඡර විස්තර කරලා නැහැ. එතකොට අකුසල නිर्देशයේදී වෙනසකට තියෙන්නේ
ඒකේ අවිද්‍යාව යෙදෙන්නේ නැහැ. අවිද්‍යාව යෙදෙන්න බෑනේ. එතකොට අකුසල නිर्देशේ කුසලේ අර්පණා නානත්වය ඇතින් සාධාරණ විසින් මාතෘකා තැබියෙන් නැහැ. ලෞකික කුසලේ ඒව මේතස්ස දුක්ඛක්ඛන්ධ සමුදය හෝති කියලා තමයි ඉවර කරන්නේ. එතකොට ලෝකෝත්තර කුසලේ ඒව මේතස්ස ධම්මානං සමුදය හෝති කියලා විස්තර කරනවා. අර්පණා වේ. මෙහිදී අකුසලයන්ට අවිද්‍යාව මෙන් කුසලයන්ට කුසල මූල ප්‍රත්‍යය තමයි යෙදෙන්නේ. එතන කුසල මූල ප්‍රත්‍යයෙන් තමයි යෙදෙන්නේ. මොකද කුසලය අකුසලය අවිද්‍යාව කුසල සිතක යෙදෙන්නේ නැති නිසා කුසල මූල ප්‍රත්‍යයෙන්. එතකොට අවිජ්ජා මූලක ණය ස්ථානයේ කුසල මූලක ණය ලැබේ. මෙන්න මේ විදිහට තියෙන්නේ. තෘෂ්ණා ස්ථානයේ තෘෂ්ණා උපාදාන නොලැබෙන හැවින් තෘෂ්ණා තණ්හා ස්ථානයේ ප්‍රසාදේ ලැබෙනවා. උපාදාන ස්ථානයේ අදිමොක්ඛය ලැබෙනවා. මෙන්න මේ විදිහට තමයි විස්තර කරන්නේ. මම හිතන්නේ මේක ටිකක් ගැඹුරු වෙන නිසා අපි මෙතනින් මේ කාරණේ නවත්තමු. එතකොට ප්‍රශ්නේ අහලා තිබුණේ අර ණය ටිකයි ණයවල අතර තියෙන වෙනස මොකද්ද කියන එකයි අහලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. දැන් පච්චයාකාර විභංගය ගැන සාමාන්‍ය අදහසක් ලැබුණද? මේක පච්චයාකාර විභංගය පච්චයාකාර විභංගේ සුත්තාන්ත භාජනීය නම් හොඳටම ලේසි. මේ අභිධර්ම භාජනීය ටිකක් ගැඹුරුයි වගේ. ඒ සිද සුත්තාන්ත භාජනීයක කවුද කිව්වේ අපේ නන්දනි මාත්මියද? ඒක ලේසි නෑ. ඒක අමාරුයි. ඒක සුත්තාන්ත වාදනයත් බොහෝම අමාරුයි. ඒක හරියටම තේරුම් ගත්තොත් ඉතාම හොඳයි. ඒක පුළුවන් තරම් බලන්න, කියවලා බලන්න. අභිධර්ම වාදනයක කියවලා ඉන්න ඊළඟ සැරේ මම තවදුරටත් ඒ ටික විස්තර කරන්නම්. අවශ්‍ය නම් නැත්තම් මේ කැලල ඉතාම ගැඹුරුයි. අර අඩු ගානේ අර චතුස්ක 4 පිළිබඳව හරියට දැනගත්තොත් ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. විභාගයේදී නම් වෙනත් අපි වෙන ප්‍රශ්නයකට යමු දෙන්න. මේ සත්‍ය විභංගයට අදාළව දුක්ඛ සමුදය සත්‍ය විවරණය කරන්න. කාට හරි පුළුවන් ද ඒක තේරුම් කරලා දෙන්න. සත්‍ය විභංගයට අදාළව දුක්ඛ සමුදය සත්‍ය විවරණය කරන්න. දුක්ඛ සමුදය සත්‍ය. මොකද්ද දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ? තෘෂ්ණාව. ඔව්. තෘෂ්ණාව කොහොමද සත්‍ය විභංගයේදී තෘෂ්ණාව විභාග කළා තියෙන්නේ? තාම ගැඹීර විදිහට විභාග කළා තියෙනවා. දුක්ඛ සත්‍ය විභාග කළා තියෙන්නේ දැන් අපි පටිච්චසමුප්පාදේ කියපු ක්‍රමයටමයි. හැබැයි සමුදය සත්‍ය විභාග කළා තියෙන්නේ එහෙම නෙවෙයි. ටිකක් වෙනස් ක්‍රමයකට. සූත්තාන්ත භාජනීය එක ක්‍රමයකට, අභිධර්ම භාජනීය තව ක්‍රමයකට. මේ දෙකම හරියටම අපි දැනගන්න ඕන. එතන කොහොමද පෙන්වන්නේ? දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ කොහොමද පෙන්වන්නේ? කාට හරි පටන් ගන්න විදිහ කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? යායන් තණ්හා පූර්ණ භවිකා නන්දිසාගත తත්‍ර తත්‍රාභි නන්දනී සෙය්‍යති දන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මෙන්න මේ විදිහට මේ බුදුරජාන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය දේශනා කරපු ආකාරයටමයි එතන විභාග කරන්නේ. ඒක ඊටාම ගැඹීරයි. ඒක විශේෂයෙන්ම දැනගන්න. මොකද හැමතැනම සූත්‍රවල හරි කොහේ හරි විස්තර කරනකොට ඉල්ලන්නේම මේකෙන්මයි. මම මේක පෙන්නන්නම්.
මේ තියෙන්නේ සත්‍ය විභංගේ මේ මුළු එකම තියෙන්නේ මෙතන සත්‍ය විභංගේ. එතකොට මේකේ අපිට ඕන තියෙන්නේ මේ දුක්ඛාරය සත්‍ය විස්තර කරන තැන ආයසරයක් විස්තර කරන්නේ අර විදියටමයි. දුක්ඛාරය සත්‍ය දුක්ඛ සත්‍ය මොකක්ද කිව්වොත් ජාති දුකය, ජරා දුකය, මරණ දුකය, ශෝක පරිදේව දුක්ඛ දෝමනසර 12 ආකාර පංච උපාදානස්කන්ධය දක්වා තියෙන දුක සියල්ලම එකතු කරාම දුක්ඛාරය සත්‍ය කියලා විභාග කරන්න පුළුවන්. ඊට පස්සේ ජාති ජරා ආදී ඒ මරණ ආදී ඒ කාරණේ විස්තර කරන්න පුළුවන්. දුක්ඛ ආර්ය සත්‍ය කවරේද කිව්වොත් ඒ විදිහටයි විස්තර කරන්න ඕනේ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණපි දුක්ඛ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස, උපායාස, අප්‍රිය සංපයෝගේ, පිය විප්පයෝගේ මේ විදිහට දුක්ඛේ මොකද්ද කියලා හරියටම විස්තර කරන්න ඕන. එතකොට සමුදයාරි සත්‍යයේදී මෙතන විස්තර කරනවා ඊටාම ගැඹීරව. මෙන්න බලන්න. මේකේ පාලි පැත්තට මම යන්නම්. පේනවද මේක? පේනවද? පේනවා සර්. හරි. බලන්න මේ තියෙන්නේ සත්‍ය විභංගයේදී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විභාග කරලා තියෙන හැටි. මේක හොඳට මතක තියාගන්න. මේක අමතක වෙන්න ක්‍රමයක් නැහැ. මේ කියන්නේ මේ තෘෂ්ණාව කියන එක මේ වචන ටික නැත්නම් ඒ තෘෂ්ණාව විභාග කරන්නත් බෑ, කියන්නත් බෑ. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාමි නන්දනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී තෘෂ්ණාව විභාග කරපු ආකාරයමයි. දැන් බලන්න යායන් තණ්හා පෝනෝ භවිකා මේ පුනර්භවය පිනිස පවත්නා වූ නන්දි රාග සහගතයි කියන තැන තැන ඇලෙන ස්වභාවයෙන් යුක්ත වූ තත්ත අභිනන්දනී ඒ භවයේ ඇලෙන ස්වභාවයෙන් යුක්ත වූ සියති දම් මොනවද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. තුනක් තියෙනවා තෘෂ්ණාව. තුන් ආකාරයි. කාම වස්තුකාම සහ ක්ලේශකාම. භවය පවත්වා ගැනීමේ භවයට තියෙන තෘෂ්ණාව. විභව තෘෂ්ණාව. ඒ උච්ඡේද සහගත තෘෂ්ණාව. එතකොට මේක දැන් කොහොමද විස්තර කරන්නේ? මේක කියවන්නේ මේක හරීම ඉන්ටරෙස්ටිං. මේක කියවල මේකට ඇල්මක් ගත්තේ නැත්නම් මේ කාරණාවලට ඇල්මක් ගත්තේ නැත්නම් කවදාවත් හිතට හිටින්නේ නැහැ. ඒ තරමට මේක වටිනවා. ඔය චතුරාර්ය සත්‍ය විභාග කරන්න මේ විභංග ප්‍රකරණේ සත්‍ය විභංගයේ තරම් හොඳ තරක් මම නම් දැකලා නැහැ. වෙන සූත්‍රවලදී දෙන්නේ රෙෆරන්ස් එක සත්‍ය විභංගයේ බලන්නයි කියලා. දැන් බලන්න මේක විස්තර කරන හැටි. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කවරේද යත්? දැන් මේක කාට හරි කියවන්න පුළුවන්ද? පේනවද? කියවන්න පුළුවන්ද මේක? කියවන්න කොහොමද තේරෙනවද? එහි දුක්ඛ සමුදය සත්‍ය කවරේද යත් පුනර්භවයේ පිනිස පවත්නා වූ නන්දි රාගයේ සමග පවත්නා වූ රූපාදී ඒ අරමුණේ යැලෙන්නා වූ යම් තෘෂ්ණාවක් වේද ඒ මෙසේය කාම තණ්හාය, භව තණ්හාය, විභව තණ්හාය. හරි මම ඒක තේරුම් ගන්නම්. මෙන්න මේ නන්දි රාග සාගත නැවත නැවත ඇලෙන ස්වභාවයෙන් යුක්ත වූ පුනර්භවයේ පිනිස නැවත භවයකට ප්‍රාර්ථනා කරන්නා වූ ඒ තෘෂ්ණාව කොයි ආකාරද කියනවා? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේකේ ඇතුළත බැහිම පොඩ්ඩක් අමතක කරලා ඒක අංග තුනක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා. දැන් බලන්න මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කොහෙද උපදින්නේ? කොහෙද මේ තුන උපදින්නේ? කාට හරි කියන්න පුළුවන්ද මේක මෙතන තියෙන එක දැක්කොත් ලේසියෙන් පුළුවන්. කියවලා තියෙනවා නම් මං හිතන්නේ මේකට උත්තර දෙන්න පුළුවන්. එස මුල් කරගෙන උපදිනවා. ආයතන කියන්නේම තෘෂ්ණාව උපදින ස්ථාන.
ආයතනවල ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඊට පස්සේ බාහිර ආයතන ටිකේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බේ සහ ධම්මේ. ඔන්න ඔය ටික ඔය 6 මුල් කරගෙන තමයි තෘෂ්ණාව උපදින්නේ. හරි ලස්සනට පැහැදිලි කරනවා. තෘෂ්ණාව උපදින්නේ කොහේ උපදීද? කොහේ පිහිටා සිටීද? උපදින්නේ කොතෙන්ද? කොතෙන්ද තෘෂ්ණාව පිහිටා තියෙන්නේ? ඊළඟට කියනවා ලොව යම් ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් වේද? මේක ඊටාම් වැදගත්. ප්‍රිය මధుර ස්වභාවයක් නෙවෙයි නම් එතන තෘෂ්ණාව උපදින්නේ නැහැ. ප්‍රියයි කියලා ගත්ත ගමන්, මధుරයි කියලා ගත්ත ගමන් ඊකට ඇලෙනවා. තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටින්නේ පුන පුනා පැවතුම් පිණිස. පිහිටා සිටින්නේ කියන්නේ නැවත නැවත තෘෂ්ණාව උපදින්නේ මෙන්න මෙතනයි. එතකොට එතන කියනවා ලෝක ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවය කවරේදයක්. දැන් ඒක නැවත විස්තර කරනවා. විස්තර කරනවා ලෝකේ ඇස ප්‍රිය රූපේ, ඇස ප්‍රිය මధుර ස්වභාවයයි. තෙල තෘෂ්ණාව උපදිනේ එහි උපදී. ඒකට ඇසේ තෘෂ්ණාව උපදින හැටි. තෘෂ්ණාව පිහිටා සිටින්නේ මෙහි පිහිටා සිටි. තෘෂ්ණාව උපදින්නේ කොහෙද? ඇසේ. තෘෂ්ණාව පිහිටා සිටින්නේ කොහෙද? ඇසේ. ඊට පස්සේ කියන සෝතේ, කනේ. ගානේ උපදිනවා ඒ විදිහටම ජීවා, කාය, ඊළඟට මනස. මේ හැමතැනම ප්‍රියයි සාතයි කියලා ගත්තොත් තමයි එතන තෘෂ්ණාව උපදින්නේ. ප්‍රියයි මధుරයි කියලා ගත්තාම අභිනන්දනය කිරීමෙන් අභිවදති අජ්ජෝ සාදති කියලා කියන්නේ මේකයි. ඒ කියන්නේ රූපයක් දැක්ක ඇස, තමන්ගේ ඇසම ප්‍රියයි මధుරයි කියලා ගත්තාම ඇසේ තෘෂ්ණාව උපදින හැටි. ඊට පස්සේ කියනවා දැන් මේ අභ්‍යන්තර ආයතන 6 ගැන කිව්වා. ඊට පස්සේ තෘෂ්ණාව කොහෙද උපදින්නේ? ලෝව ප්‍රිය රූපය. මේ රූපේ වර්ණ රූපේ, එළියේ දකින්න රූප. එළිය දකින්න රූපේ ප්‍රිය රූපයි, සාත රූපයි. සාත රූපයි කියන්නේ ප්‍රිය මధుර ස්වභාවයෙන්. එහි තෘෂ්ණාව උපදී. ඊළඟට ශබ්දේ, ඊළඟට ගන්ධේ, රසේ, පොට්ටබ්බේ, ඊළඟට ධර්මේ. ඔය බාහිර ආයතන. බාහිර ආයතන කියන්නේ ඒ අරමුණු වල. ඔන්න තෘෂ්ණාව උපදින ස්ථාන. දැන් කීයක් අපි කිව්වද තෘෂ්ණාව උපදින ස්ථාන? තෘෂ්ණාව උපදින ස්ථාන දැන් කීයක් කිව්වද අපි? 12ක් කිව්වා. 12ක් කිව්වනේ. 12යි. අභ්‍යන්තර 6යි, බාහිර 6යි. දැන් බලන්න ඊට ළඟට තෘෂ්ණාව උපදින ස්ථාන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. චක්කු විඥානේ. දැන් මේ ඇස නිසා උපදින්නා වූ චක්කු විඥානේ. චක්කු විඥානේ උපදිනවනේ. එතනත් ඒ විදිහටම 6ක් උපදිනවා. චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ, ජීව විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ. ඔන්න එතනත් 6යි. දැන් 18යි. ඊළඟට චක්කු සංපස්සේ. අර විඥානේ නිසා උපදිනා වූ ස්පර්ශේ. ඒ වගේම අනික් සෝත සංපස්සේ, ගාන සංපස්සේ, ජීව සංපස්සේ ආදී 6යි. එතකොට එතනින් 24ක් වුණා. ඊළඟට චක්කු සංපස්සජ වේදනාවේ. ඒ සංපස්සේ නිසා උපදිනා වූ වේදනාව. දැන් මේක පොඩි කොටස් වලට මේ කඩලා තියෙනවා. තේරුණාද? ඇස නිසා කීයක ස්ථාන කීයක උපදිනවද කියලා දැන් අපි හොයන්න යන්නේ. එතකොට චක්කු සංපස්සජ වේදනාවේ. ඊළඟට රූප සංඥාවේ. බාහිර රූපේ රූප සංඥාවේ. ඒක නිසා සංඥාවේ. මෙතන වේදනාවේ, මෙතන සංඥාවේ. ඊළඟට රූප සංචේතනාවේ. අර ඒ ඇති වුණ චේතනාවේ. ඊට පස්සේ රූප තණ්හාවේ. දැන් මෙතන බලන්න මේක තේරුම් ගන්න. රූපය පිළිබඳව ඇති වුණ තණ්හාව මත තෘෂ්ණාව උපදින හැටි. තෘෂ්ණාවේ නැවත තෘෂ්ණාව උපදින හැටි. සද්ද තණ්හාවේ, ගන්ධ තණ්හාවේ. එතනත් 6යි. ඊළඟට රූප විතර්කය.
රූපය පිළිබඳ නැවත නැවත කල්පනා කරනවා. කල්පනා කරනකොට නැවත තෘෂ්ණාව වැඩි වෙනවා. ඒ වගේම ශබ්ද, ගන්ධ, කය ආකාරය. ඒන රූප විචාරය. විචාරය කියන්නේ අර විදියට එක සැරේ කල්පනා කරපේ දැන් දිගටම කල්පනා කරනවා මේ රූපය ගැන. පිරිමි කෙනෙක් අපිටම තරුණ ළමයෙක්, ගැහැණු ළමයෙක් ගැන දිගටම කල්පනා. ඒක තෘෂ්ණාව උපදින ස්වභාවයයි. මෙන්න මේ විදියට තෘෂ්ණාව කීයක් එතකොට එනවද ස්ථාන? කවුරු ගණන් කරලා කියනවද දැන් ස්ථාන කීයක් අපි කතා කරන්නේ? 60ක් 60ක් කිව්වා. 60ක් කිව්ව එක හරියටම හරි. මේ මහත්මය හරි 60 ආවේ කොහොමද? 60 ආවේ රූපය මුල් කරගෙන රූපය මුල් කරගෙන ස්ථාන කියන්න පුළුවන්ද? රූපය මුල් කරගෙන ස්ථාන 10යි. ශබ්දය මුල් කරගෙන ඒ කියන්නේ කන මුල් කරගෙන 10යි. මේ විදිහට අභ්‍යන්තර ආයතන විතරක් ගත්තොත් 60 ස්ථානයක තෘෂ්ණාව උපදිනවා. මෙන්න මේකට තමයි සමුදය ආරි සත්‍ය කියලා කියන්නේ. සමුදය ආරි සත්‍ය විස්තර කරන්න කිව්වොත් ඔන්න ඔය විදිහට විස්තර කරන්න ඕන. මේක සියල්ලම මේ විදිහට ලියන්න බෑ. හැබැයි ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද තෘෂ්ණාව උපදින්නේ? අන්නර මුල කිව්ව එක යායන්තන්න පූර්ණ භවිකා ආදී විදිහට කියන්න ඕන. යායන්තන්න පූර්ණ භවිකා නන්දිසා රාග සහගත තත්‍ර තත්‍රා විනන්දිනී සියතාදී විදිහට කියනවනම් පුනර්භවයේ පිනිස පවත්නා වූ නන්දි රාගයේ සමග පවත්නා වූ රූපාදී අරමුණේ ඇලෙන්නා වූ යම් තෘෂ්ණාවක් වේද යට කියනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ තුන උපදින ස්ථාන 60ක් දේශනා කරලා තියෙනවා. මේක දේශනාව. ඒ ස්ථාන 60 දැන් අපි නම් කරා. ඇස මුල් කරගෙන ස්ථාන 10ක් අපි දැක්කා. ඊළඟට කන මුල් කරගෙන 10ක් දැක්කා. එහෙම මේ ටික වෙන් කරගන්න සටහනක් හදාගන්න. Taman සටහනක් හදාගත්තේ නැත්නම් මේක අමාරුයි තේරුම් ගන්න. හැබැයි මේ විභංග අර Skype group එකේ මම දාලා තියෙනවා සිංහල අතින් කියපු නෝට් එකක්. මේ නෝට් එකේ මේවා ඔක්කොම පැහැදිලි කරලා තියෙනවා. කියවනවා නම් එක සැරයක් කියවුවා නම් එකෙන් ග්‍රහණය කරගන්න පුළුවන්. ඒක මම හිතන්නේ මාසයකට විතර උඩදී දැම්මේ. ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඒක අතින් ලියපු නෝට් එකක්. ඉතාම පිරිසුදුවට ලියලා තියෙනවා. නැත්තම් මේක උනත් අමාරු නැහැ. මේකේ අමාරුද මේක තේරුම් ගන්න ගැටලුවක් තියෙනවද කාට හරි? හරි. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා. මේකට ඉතාම ඥානාන්විතව උත්තර දෙන්න ඕනේ. දැන් මම අහනවා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය විස්තර කරනවා නම් කොහොමද කරන්න ඕනේ? මේක කියවල තිබුණ කෙනෙකුට ඩංගල උත්තර දෙන්න පුළුවන්. නිරෝධ ආර්ය සත්‍ය විස්තර කරන්න කිව්වනම් කොහොමද විස්තර කරන්නේ? අසීස විරාග නිරෝධය කියන්න බලන්න. කවුද උත්තර දෙන්නේ? කවුද උත්තර දෙන්නේ? ජයසූරිය මහත්මිය. ඒ සමුදය සත්‍යෙහි අපි කියපු ටික නිරෝධය වෙන ආකාරය දක්වන්න. අන්න හරි. සමුදය සත්‍ය යම් තැනක ඉපදුනාද ඒ ඉපදුන තැනම තෘෂ්ණාව නිරෝධයමයි නිරෝධාර්ය සත්‍ය කියන්නේ. ඒක මේක ධර්මයෙන්ම දැනගන්න ඕන. යම් තැනක මේ දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කවරේදයක් කියනවා ඒ තෘෂ්ණාවගේ යම් අශේෂ විරාග නිරෝධයක්, ත්‍යාගයක්, දුරලීමක්, මිදීමක්, නොයලීමක් වේද. මේ එකම වචනේ කියන්නේ තෘෂ්ණාවගේ අශේෂ විරාග නිරෝධයක්, ත්‍යාගයක්, දුරලීමක්, මිදීමක්, නොයලීමක් වේද. ඊයයි ඉච්චරයි. නිරෝධාර්ය සත්‍යයට වෙන මොකුත්ම කියලා නැහැ. අර සමුදය හැදුන තැන
ඒ තියෙන තෘෂ්ණාව හැදීමේ සහ පැවතීමේ තෘෂ්ණාව නිරෝධය කියන්නේ විරුද්ධ වීමමයි. මේ බලන්න කියන හැටි ප්‍රහීන වන්නා වූ තෙල තෘෂ්ණාව කොහි ප්‍රහීන වේද? මේ පෙරලීම් මෙතන ප්‍රහීනය ගැන කතා කරන්නේ. නිරුද්ධ වන්නායි කොහි නිරුද්ධ වේද? යමෙක් ලෝකේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ වූයේද ප්‍රහීන වෙන තුල තෙල තෘෂ්ණාව එහි ප්‍රහීන වේ. නිරුද්ධ වන්නේ මෙහි නිරුද්ධ වේ. ඒ 60 ස්ථානයේම නිරුද්ධ වීම තමයි නිරෝධාරි සත්‍යය කියන්නේ. ඒ වෙන මුකුත්ම නැහැ. තෘෂ්ණාවගේ අශේෂ විරාග නිරෝධයමයි නිරෝධාරි සත්‍යය. හරි ලේසි. කොහොමද නිරෝධය කරන්නේ? ඊළඟ ප්‍රශ්නේ. කොහොමද මේ නිරෝධය කරන්නේ? මාර්ග සත්‍ය තුලින් මාර්ග සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. කොහොමද කරන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමම තමයි. එහෙමනම් මේ මාර්ගය. එතකොට අපි දැන් මේක හරි පැහැදිලි. දුක්ඛ සත්‍ය දැක්කා, දුක්ඛ සමුදය සත්‍ය දැක්කා, දුක්ඛ නිරෝධ සත්‍ය දැක්කා, මාර්ග සත්‍ය දකින්න ඕන. එහෙනම් ඊළඟ සැරේ මාර්ග සත්‍ය කියවගෙන ඉන්න. මාර්ග සත්‍ය මේ සත්‍ය විභංගේ මාර්ග සත්‍ය අමාරු නෑ, හරිම ලේසි. සුත්තාන්ත භාජනීය. අභිධර්ම භාජනීය කියන්නේ මේක අමාරුයි. එතකොට අර තෘෂ්ණා නිරෝධයට ඊළඟට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී මේ අංග 8ම හරියට විභාග කරන්න ඕන. හරියට විභාග කරනවා කියන්නේ තේරුම මේකයි. මෙන්න මේකයි ඒ කතාවේ තේරුම. දැන් අපි සම්මා දිට්ඨි කියනකොට වෙන කිසිම වචනයක් කියන්න බෑ. සම්මා දිට්ඨි කියන්නේ දුක්ඛ සත්‍ය ඥානය, දුක්ඛ සමුදය සත්‍ය ඥානය, නිරෝධ සත්‍ය ඥානය, නිරෝධගාමී ප්‍රතිපදා සත්‍ය ඥානය. මේකමයි සම්මා දිට්ඨි කියන්නේ. වෙන කිසිම වචනයක් කියන්න බෑ. ඒ හරි දැකීම, ඒ නිවැරදි දැකීම ඒවා ඔක්කොම ලාභාල වචන. කියන්න ඕන සම්මා දිට්ඨි කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමී පටිපදාය ඥානං. ඒකමයි එකම උත්තරේ. සම්මා සංකප්ප කියනකොට නෛෂ්කර්ම, අව්‍යාපාද, අවිහිංසා සංකප්පයමයි. මේක විතක්ක ස්වභාවයෙන් ඉන්නේ මේ නික්මීමේ සංකල්පය. ඒ කියන්නේ අතහැරීම. මේ අව්‍යාපාදයේ අවිහිංසාව. මම ඒකක් දැන් කියන්නම් ආපු නිසා, මෙතන සම්බන්ධ වුන නිසා. සම්මා වාචා කියන තැන මේ තියෙන මේ විරති, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව විරති. හැබැයි මේකේ තේරුම තියෙනවා. මේ විරති කියනකොට තේරුම මොකද්ද විරතිය? මේක විස්තර කරන්න පුළුවන්ද කාට හරි මේ විරති තුන? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒ ටිකද සර්? ඔව්. ඒක ආරති, විරති, පටි විරති, වේරමණී විදිහට මෙතන මුසාවාදයෙන් වෙන්වීම, පිසුණු බසින් වෙන්වීම, රළු බසින් වෙන්වීම, හිස් බසින් වෙන්වීම සම්මා වාචායි කියලා කියනවා. මේ වචන හතර නම් මේ හතර හරි. මේක නිකන් තැනක හිටගෙන මම මේවට මොකුත් කියන්නේ නැතුව නිකන් ඉන්නකොට මේ සම්මා වාචා වැඩිනවා නෙවෙයි මේකේ තියෙන්නේ. දැන් තැනක හිටගෙන ඉන්නවා මම වචනයක්වත් කතා කරන්නේ නැහැ. එහෙනම් ගොළුෙක්ගේ සම්මා වාචා වැඩෙන්න එපා. මං කියන කාරණේ තේරෙනවද? ඒකට උත්තර දෙන්න පුළුවන්ද කාට හරි? කොහොමද සම්මා වාචා වැඩෙන්නේ? සත්‍ය නැසෙන්න ඕනේ. හා? ඒ අවස්ථාව ලැබෙයිද? සත්‍ය නැසන්න ඕනේ. ඒ අවස්ථාව ලැබෙයිද? ඒයින් වෙන්ව සිටීම. අවස්ථාවක් පැමිණි කල්හි ඒකෙන් මිදෙන්න ඕන. මේක අපි සමාදන් වෙලා හරි තමන්ගේ ශක්තියෙන් හරි මුසාවාද කියන්නම තියෙන අවස්ථාවක මුසාවාදයක් නොකිය සිටිනකොට මුසාවාදයෙන් වෙන්වීමේ සම්මා වාචා කියන ස්වභාවයේ කුසලේ එනවා. එතකොට පිසුණු බස් කීම කේලම් කියන්ට තියෙන අවස්ථා, සුදුසු අවස්ථා. වෙන කෙනෙක් කේලම් කියාගෙන යනවා.
තමන්නුත් ටිකක් චුට්ටක් දානවා. ඒක හරියන්නේ නැහැ. මෙන්න මේ කාරණේ එන්න ඕන. තමන්ට ඇතුළතින් ආරති විරති පටිවිරති ආකාරයෙන්. ඒ කියන්නේ මම කොහොමදත් මේක කරන්නේ නැහැ කියලා වෙන් වෙන ස්වභාවයක් එන්න ඕන. අන්නේ වෙන්න චේතනාවට කියනවා විරතිය කියලා. එතකොට නැත්තම් හිතගෙන ඉඳගෙන නිකන් ඉන්නවා දවසම මං වාඩි වෙලා ඉන්නවා කිසිම දෙයක් කියන්නෙත් නැහැ කියලා. එතකොට මේව වැඩෙන්නේ නැහැ. කම්මන්ත කියන්නේත් එහෙමයි. මනිවායෙන් වෙන්වීම. මේ සත්‍යක නොමැරීම. ඒ කියන්නේ මේක වෙන්වීම කියලා කියන්නේ මේකයි. මේවා තියෙන වේරමණී කියලා කියන්නේ වේරමණී ස්වභාවයෙන් වෙන්න ඕන. වේරමණී ස්වභාවය තමයි කුසලයක් වෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් මේ වචන ටික හැමයි අනිවාර්යෙන් වෙන්නේම අයිනාදෙන් වෙන්නේම කාමයේ වර්ධව හැසිරීමෙන් වෙන්වීම. අවස්ථාව පැමිණි කල්හි ජීවිතේ පරදුවට තිබුවත් මම කරන්නේ කියන ස්වභාවයෙන් ඉන්න ඕනේ. එහෙමම තමයි ඒක කුසලයක් බවට පත් වෙන්නේ. ඒතර මේ තුනම එහෙමයි වෙන්නේ. ඒකින්ද තමයි එක සැරේට මේ තුනම සාමාන්‍ය කුසල් සිතක වැඩෙන්නේ නැත්තේ. දැන් මම කියන කාරණේ තේරුණා නේද? කාමාවචර කුසල් සිතේදී මේ තුන එකට වෙදෙන්නේ නැහැ කොහෙවත්. හේතුව එකක් යෙදෙනකොට අනිත් දෙක යෙදෙන්න ක්‍රමයක් නැහැ. ලෝකෝත්තර කුසලයේදී මේ තුනම එකට යෙදෙනවා. ඒක චිත්ත ස්වභාවයක් වෙනවා. බලයක් වෙනවා. මේ තුනම එකට යෙදෙන. ආජීවයත් එහෙමයි. එතකොට සම්මා වායාම කියන්නේ මොකද්ද? සම්මා වායාම කියන එක වචනෙන් කිව්වොත් මොකක්ද ඒක? මිත්‍යා ආජීවයෙන් සම්මා වායාම කියලා කියන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය. සතර සම්‍යක් ප්‍රදාන වීරියමයි. ඒකෙන් අඩුත් නෑ වැඩිත් නෑ. ඒක හරියටම තේරුම් ගන්න සම්මා වායාම කියන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය. සම්මා සති කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානෙමයි. සම්මා සතිය කියන්නේ සතර සතිපට්ඨානෙමයි. කායානුපස්සී විරති ආතාපි සම්පජාන විදියට සතර සම්මා සමාධිය කියන්නේ මොකක්ද? ධ්‍යාන 4. ධ්‍යාන 4 නැත්නම් ධ්‍යාන 5. ඒ අර්පණා ආකාරයෙන් ධ්‍යාන ලැබීම. අන්න මේ ටික දැන් මම මේ එක ප්‍රශ්නයක් අරගෙන ඒකට සම්බන්ධ ගොඩාක් කාරණා කියවුවා සත්‍ය විභංගය. සත්‍ය විභංගයේ අභිධර්ම වාචනයේ එකත් බලාගෙන එන්න මං හිතන්නේ ගොඩක් කැමති ප්‍රශ්න අහනවා නම් මොකද එතකොට අපිට ඒක කරගෙන යන්න ලේසි. එහෙම නැත්නම් ඒ කාරණේ ගැන එක මාත්මයක් හරි දෙන්නෙක් හරි අඩු ගානේ කියවලා මෙන්න මේ කොටස අපිට තේරුම් කරන්න කියලා කියනවා නම් අපිට ඒක කරන්න පුළුවන්. එතකොට ඒක සම්පූර්ණ මේට වඩා ඉෆෙක්ටිව් වෙනවා. මොකද මේ විභංග ප්‍රකරණේ ඉතාම ගැඹීරයි. ගොඩාක් ධර්ම කොටස තියෙනවා. සූත්‍ර විභාග කරනකොටත් කියනවා විභංග ප්‍රකරණයෙන් බලන්නේ කියලා. ඒ තනවල විභංග ප්‍රකරණේ ලොකුයි. උද්දකවත් විභංගේ ඥාන විභංගේ මතකයි නේද? ඒකින්ද කවුරු හරි එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි කියවලා අමාරු කොටස් ටික නම් කරගත්තා නම් අපිට ලේසි ඉතිරි සති දෙක තුන සාකච්ඡා කරන්න. ඉතිරි සති දෙක තුන කියන්නේ ඊළඟ සතියේත් අපිට සාකච්ඡා කරත්තේ 14 වෙනිදා කරන්න පුළුවන්. ඊළඟට 21 අපිට කරන්න වෙන්නේ නැහැ 21 වෙනිදා. ඒකින්ද කරුණාවෙන් මේක කියවලා ප්‍රශ්න නගන්න. එතකොට අපිට කරගෙන යන්න පුළුවන්. එහෙමනම් අද දවසට අපි නතර කරමු. මොනවාරි කියන්න තියෙන දෙයක් තියෙනවා නම් කරුණාවෙන් ප්‍රකාශ කරන්න. සුධර්ම මහත්මිය, සමරසිංහ මහත්මිය. සර් දැනට නම් නැහැ. මම ප්‍රශ්න ටිකක් ලබන සතියේට හොයාගෙන තියන්න. ඔව් කියවලා ප්‍රශ්න ටිකක් නීත මහත්මියත් ඉන්නව නේද? ඔව් සර් මම ඉන්නවා. මම භාගයේ අනිත් ළමයින්ට නිසා තේරෙනවද මේ කාරණා මොනවාරි කොටසක්? ගොඩක් තේරෙනවා සර්.
මම විභාග ප්‍රතිනිධි ගණන් දෙනවා ගොඩක් සම්බන්ධ කරගන්න පුළුවන්. හැබැයි මම විභාගයක් කරන්නේ නැති නිසා ඉතින් අහගෙන ඉන්නවා විතරයි. භාගයක් කරන්න ඕනේ නැහැ. මේ ටික තේරුම් ගැනීමට නම් මොකද දන්නවද? මේක දැන් අපිට මේක සාකච්ඡා වාරයක් විදිහට යන්නේ දෙපැත්තෙන්ම එහෙම එනකොට තමයි අපිට ඒක සාකච්ඡා කරන්නත් පුළුවන් වෙන්නේ. එවනම් අද දවසට අපි නතර කරමු. ඊළඟ දවසට කොටස් ටිකක් කියවලා එක් කොටසකට ආවනම් අපිට ඒ ටික සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් තෙරුවන් සරණයි අපි දෙවියන්ට පින් දීලා අවසන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ධම්මදේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදාති ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මහමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආශෝක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සියලු දෙනාටම වහවහ ධර්ම ඥානෙ ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ධර්ම ඥානෙම ලැබෙන්න ඕනේ. එසේම වේවා පතන පරිදි නිවන් සුව